දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නට අදාළව හවුල්කරුවන් ඉවත්ව යාම සම්බන්ධ අභ්‍යාස. අපි මේ වන විට අභ්‍යාස 42ක් සාකච්ඡා කරලා තියෙනවා හවුල් ව්‍යාපාර සම්පූර්ණ පාඩමට අදාළව. අද අපි කතා කරමු අභ්‍යාස සංඛ්‍යා 43. මෙම ගණනත් හවුල්කරු ඉවත්ව යාමක් ඇතුළත් මුල් ප්‍රකාශනයක් පෙළල කිරීම සම්බන්ධ අභ්‍යාසයක්. බලන්න මම ගණන කියවන්න මුලින්ම අහගන්න. ABC 4ට 3ට 2 අනුපාතර ලාභාලාභ බෙදා ගන්න හවුල්කරු. මෙම හවුල් ව්‍යාපාරය 2014 මාර්තු 31 දිනට පිළියෙල කළ මූල තත්ත්ව ප්‍රකාශනයේ පහත් දෙකක්. මූල තත්ත්ව ප්‍රකාශනය තමයි දෙන්නේ කිලිම අවසානයේ මේ 2014 3:31 දිනට සකස් කරන ලද මූල තත්ත්ව ප්‍රකාශනය. ජංගම නොවත්කම් දේපල පිළිතුරු උපකරණ පිරිවැයාගේ දෙනවා සමුචිතශය ධාරණාගේ දෙනවා ජංගවත්කම් තොගය ණයගැතිය මුදල් මුළුවත්කම් තියෙනවා 2,65,000ක්. ඊළඟට හිමිකම තියෙනවා ප්‍රාර්ථනා ගිණුම් ABC ජංගම ගිණුම් තියෙනවා ABC ජංගම වගකීම් තියෙනවා නැහිමියෝ උපචිත වේදම් බැංකු අයරාව. ඒතර හිමිකම හා වගකීම් වල එකතුවත් 2,65,000යි 10 වල නෙමෙයි සාමාන්‍ය අගයක්. ඊළඟට දෙනවා 2014 අප්‍රේල් 1 දින. ඒ කියන්නේ ඊළඟ ගිණුම් වර්ෂයේ පටන් ගන්නකොටම A කියන හවුල්කරුවා විශ්‍රාම ගන්නවා. තමයි කියන්නේ විශ්‍රාම ගන්න හවුල්කරුවා තමයි A. B හා C ව්‍යාපාරය දිගටම පවත්වා යනවා ලාභාලාභ සමසමව බෙදා ගනිමින්. දැන් කලින් ලාභාලාභ බෙදා ගන්න අනුපාතය වුණේ 4ට 3ට 2. ඒ විශ්‍රාම ගත්තයින් පස්සේ මේගොල්ලෝ ලාභාලාභ බෙදා ගන්නවා කියන්නේ සමසමව. ඒ විශ්‍රාම යෑමේදී ගැළපිලි සිදු කරන්න තීරණය කළා තියෙනවා මෙහෙම ඒට ගෙවිය යුතු වටිනාකම 50ක් චෙක් පතින් ගෙවනවා අවශ්‍ය බැංකු අයරා පහසුකම් අනුමත කරගෙන තිබෙන්නේ. ඉතිරි 50 ණය ගිණුමකට මාරු කරන්න තීරණය කරලා තිබෙනවා. මෙන්න කළ යුතු ගැළපීම් එකක් කීර්තිනාමයේ 54,000කට තක්සේරු කරනවා. ඒ ප්‍රාර්ථනා ගිණුම් වලින් ගැළපීම කරන්නට ඕනි. ධාරණාගේ 20000ක් වූ මෝටර රථයක් එම අගයටම පවරාගෙන තිබෙනවා. මේ රථයේ පිරිවැය 25000යි කියලා කියනවා. සී රුපියල් 16000ක ප්‍රාර්ථනයක් බැංකුවේ තැන්පත් කරලා තිබෙනවා. අවශ්‍ය වන්නේ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් සමග 2014 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. දැන් මේ ගණන බලන්න මෙහෙමයි මේ ගණනේ තත්ත්වය අපි සාරාංශ කරගත්තොත් එහෙම මේගොල්ලන්ගේ ගිණුම් වර්ෂය 2014 3:31 අවසන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ ගිණුම් වර්ෂය පටන් ගන්න තියෙන්නේ 2013 4:1. නේද? මේ හවුල් ව්‍යාපාරයේ මේ මෙදා දක්වා ඉඳලා තියෙනවා ABC කියන හවුල්කරු 3 දෙනා. 4ට 3ට 2 අනුපාතර ලාභ බෙදා ගනිමින් තමයි මේ 3 දෙනා ඉඳලා තිබෙන්නේ. 2014 3:31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය දෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපිට දෙනවා. ඒ කියන්නේ මේ වසරේ සලකා බලන ගිණුම් වර්ෂයේ මූල ප්‍රකාශන පෙළල කරලා ඉවරයි. ආදායම් ප්‍රකාශන ඔක්කොම හදලා ශේෂ පත්‍රය එතන මූල තත්ත්ව ප්‍රකාශන හදලා ඉවරයි. ඒක දෙනවා අපිට. ඊළඟ ගිණුම් වර්ෂය පටන් ගන්න දවස. ඒ කියන්නේ 2014 එක කියන්නේ ඊළඟ ගිණුම් වර්ෂයේ ආරම්භක දිනේ නේද? ඒක ඉවර වෙන්නේ 2015 3:31 නේද? ඊළඟ ගිණුම් වර්ෂයේ පටන් ගන්නකොටම ඒ විශ්‍රාම ගන්නවා. ඉතිරි වෙන්නේ B හා C ඒ දෙන ලාභාලාභ සමසම බෙදා ගනිමින් ව්‍යාපාරය කරගෙන යනවා කියලා තමයි කියන්නේ. මේ සලකා බලන ගිණුම් වර්ෂය හදලා ඉවරයි මූල්‍ය ප්‍රකාශ. ඊළඟ ගිණුම් වර්ෂය පටන් ගන්නකොටම ආරම්භක දිනේදීම ඒ විශ්‍රාම ගන්නවා. ඉතුරු හවුල්කරු දෙන ලාභාලාභ සමසම බෙදා ගනිමින් ව්‍යාපාරය කරගෙන යනවා. අපෙන් ඉල්ලන්නේ ඒකේ විශ්‍රාමයම සනිටුහන් කිරීම සඳහා අවශ්‍ය ගැළපීම් කීර්තිනාම ගැළපීම් තියෙනවා. එයාගේ අයිති 50ක් මුදලින් ගෙවනවා චෙක් පත්කින් බැංකු අයරා පාසුකම් ලබාගෙන තියෙනවා ඒකට. ඉතිරි මුදල ණය ගැනීමකට මාරු කරනවා. ඒ සියල්ල වාර්තා කිරීම සඳහා ප්‍රාග්ධන ගිණුම් නේද? සියල්ල වාර්තා කිරීම සඳහා ප්‍රාග්ධන ගිණුම් ඒ වගේම B හා C ගේ හවුල් ව්‍යාපාරයේ දැන් ඒ විශ්‍රාම ගත්තාම පස්සේ ඉතුරුනේ B හා C නේ. B හා C ගේ හවුල් ව්‍යාපාරයේ 2014 4 1 දිනට මූල තත්ත්ව ප්‍රකාශන තමයි අපෙන් අහන්නේ නේද? හොඳයි. අපි එමුනම් විවෘත කරමු ඉස්සලාම අහලා තියෙන දේවල්.
ප්‍රාග්ධන ගිණුම් අපිට මේ ගානට රුපියල් 10 වලින් හදන්න පුළුවන් නේද බලන්න. සංඛ්‍යා සියල්ලම තියෙන්නේ අග ඉලක්කම් 3 නේ අපිට 10 වලින් යන්න පුළුවන්. ඔව්. ගැටලුවක් නෑ 10 වලින් යන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුම් රුපියල් 10ක දාගන්න ABC. පිළිතුරු අංක 1ට බලාපොරොත්තු වෙනවා ප්‍රාග්ධන ගිණුම් මේ ආකාරයෙන් රූල් කරලා තියෙනවා. පිළිතුරු අංක 2කින් බලාපොරොත්තු වෙන 2014 4 1 දිනට මූලතත්ත්ව ප්‍රකාශනය. හැබැයි එතින්දි මතක තියාගන්න ඒ වෙනකොට ඒ විස්රාම කොටස අවසానයි. ඒතර ඉතිරි වෙන හවුල්කරු දෙන කවුද? B හා C. අපි මූලතත්ත්ව ප්‍රකාශනය නම් කරන්න ඕනේ B හා C හවුල් ව්‍යාපාරය නැත්නම් BC හවුල් ව්‍යාපාරය 2014 4 1 දිනට මූලතත්ත්ව ප්‍රකාශනය. ඒතර මතක තියාගන්න මෙතන අපෝ ABC කියලා දාන්න බෑ. මොකද ඒ විස්රාම ගිහිල්ලා ඉවරයි. අනිත් ඒගේ අයිතිය ණය ගිණුමකට මාරු කරනවා. දැන් ඒ තවදුරටත් හවුල්කරුවෙක් නෙමෙයි. 2014 අප්‍රේල් 1 දිනට එයා හවුල්කරුවෙක් නෙවෙයි. එයා විස්රාම කොටස තිබෙන නිසා B හා C හවුල් ව්‍යාපාරයේ 2014 4 1 දිනට මූලතත්ත්ව ප්‍රකාශන රුපියල් 10 වලින් ජංගම නොවනවත්කම් පෙළ දෙකක් හෝ තුනක් තියෙන ජංගමවත්කම් වලට පෙළ තුනක් විතර තියෙන තුනක් හරි හතරක් හරි හිමිකම හා වගකීම් යටතේ හිමිකම වාර්තා කරන්න පෙළ පහක් විතර තියෙන ජංගම නොවන වගකීම් ඊළඟ ජංග වගකීම් ඔය ආකාරයට පිළිතුර තියෙනට ඕනේ. අපෙන් අහලා තියෙන පිළිතුරු දෙකයි නේද? ප්‍රාර්ථන ගිණුම් සහ මූලතත්ත්ව ප්‍රකාශනයේ පමණයි. හරි. දැන් අපි නම් ගණන සෑදීම ආරම්භ කරමු. දැන් මෙතෙන්දී ගණන සෑදීම ආරම්භ කරනකොට අපිට පුළුවනි දැන් මේ තියෙන ආදායම් ප්‍රකාශනයක් මේ මූලතත්ත්ව ප්‍රකාශනයනේ අවුරුදු අවසාන ශේෂයන් මේක තියෙනවා නේද? අපිට මේ පවතින ශේෂයන් මුලින්ම ඇතුළත් කරලා කැලපීම් කරන්න පුළුවන්. ඒතර අපේ ප්‍රාර්ථන ගිණුම්නේ අපෙන් අහලා තියෙන වෙන ගිණුම් අපෙන් අහලා නැහැ දැනට. සමහර අපිට පෙර වැඩවල යම් ගිණුම් අපිට හදන්න වේවි. ඒකට අපිට ප්‍රාර්ථන ගිණුම් වල ශේෂයන් තුනක් තියෙනවානේ. ඒ තුන ප්‍රාර්ථන ගිණුම් වලට බැල කරගමු. බැලපැත්ත මුලින්ම යන ශේෂය කියලා 10 වලින් හදන්නේ කී දෙන්න බලන්න. ප්‍රාර්ථන ගිණුම් 80යි 60යි 60යි නේද? 80යි අර 80 10 කියන එකනේ. 60යි 60යි. 80යි 60යි 60යි නේද? මොන ප්‍රාර්ථන ශේෂයන් අපි දැම්මා. ඊළඟට තිබෙනවා ජංගම ගිණුම් ශේෂ. ඊළඟ ජංගම ගිණුම් අහලා නැහැ. හැබැයි දැන් කවුද විස්රාම ගන්න ඒ විස්රාම ගන්න නිසා ඒකේ ජංගම ගිණුම් ශේෂයේ කොහරද මාරු වෙන්න ඕනේ? ප්‍රාර්ථන ගිණුම. ඒකේ ජංගම ගිණුම් ශේෂය තියෙනවා මේ 10 වලින් ගත්තාම දෙකක් නේද? ඒක අනිවාර්යෙන් ප්‍රාර්ථන ගිණුමට මාරු වෙන්න එපා. දැන් මෙතනදී බැල ශේෂයක් තියෙන්නේ. මාරු කරනකොට ජංගම ගිණුම හර කරලා ප්‍රාර්ථන ගිණුම බැල කරමු. අපි ප්‍රාර්ථනා කරන බැල කරමු. ඒකේ ජංගම ගිණුම ශේෂය. ඒකේ ජංගම ගිණුම ශේෂය බැල කරමු. මෙහෙම ප්‍රාර්ථනා ගිණුමට ජංගම ගිණුම කියලා දෙකක් නේද? BGC නෙමෙයි. පොදේ ඉවත් වෙන හවුල් කරුණු ඉවත් වෙන හවුල් කරුගේ සියලුම අයිතිවාසිකම් ජංගම ගිණුමට ඒක රාශිය වෙන්න එපා. ඒත් ජංගම ගිණුමක් වෙනම රූල් කිරීම අවශ්‍ය නැහැ. නේද? හරි. ඊළඟට බලන්න ඊළඟට ජංග වගකීම් මෙතෙන්දී අපිට පෙර වැඩවල මේ බැංකු ගිණුම හදාගන්න එක වැදගත් වෙයි. මොකද ඔබ දැක්කා මේ ගණන කියවනකොට විශ්‍රාමන හවුල්කරුගේ අයිතියෙන් කොටසක් 50ක් බැංකුවෙන් ගෙවුවා කියලා කිව්වා. C අලුතින් ප්‍රාර්ථන හඳුන්වා දීමක් තිබුණා බැංකුවට. ඒ නිසා බැංකු ගිණුම පෙර වැඩවල හදන එක හොඳයි. දැන් ඒක ශේෂය දාගෙන අයිරාවක් තියෙන 10ක නේද? අපි පෙර වැඩවලට යමු. පෙර වැඩ කරලා පෙන්නමු. පෙර වැඩ රුපියල් 10 වලින් හදන්න එකත් මම පෙරට අංක 1 වශයෙන් විවෘත කරනවා බැංකු ගිණුම. මොකද බැංකු ගිණුම අපට අවශ්‍ය නිසා. බැංකු ගිණුමේ බලන්න ශේෂය කීයක් තිබුණාද දැනට? බැංකු ගිණුමේ තියෙනවා දැනට ශේෂයක්. ඒක මුලින්ම දාගමු. ඉතින් අයිරාවක් තියෙන 10 වලින් ගත්තාම 10ක්. එහෙනම් අපි අයිරාව බලපෑත දාලා තියනවා ශේෂය 10ක්. හරිනේ? අපි දැන් ඔය කලේ අභ්‍යාසයේ දැනට පවතින ශේෂයන් අපේ විවෘත කරලා තියෙන ගිණුම් වලට ඇතුළත් කරගත්තා. දැන් අපි ගාන උඩ දැන් පහළට කරගෙන යමු. ඒතොර ලේසි. මුලින්ම කිව්වා ABC 4ට 3ට 2 අනුපාතයට ලාභ බෙදා ගන්න. මේ ලාභ අනුපාත හරිය වැදගත්. මේක කීර්ති නාමය ගලප ගන්න අත්‍යවශ්‍යයිනේ. 4ට 3ට 2. ඒගොල්ලෝ හවුල් ව්‍යාපාරේ මූලතත්ත්ව ප්‍රකාශනය අපිට දුන්නා මේ තියෙන්නේ. මේක 10 වලින් නෙමෙයි අපි 10 කරගෙන හදන්නේ. රයිට් 10 වලින් ගන්න හදන්නේ. ඊළඟට තියෙන ගැළපෙන සරහන් වල බලන්න 2014 අප්‍රේල් 1 වෙනිදා ඒ විස්රාම ගන්නවා කියලා කිව්වා. බීහාසිය දිගටම හවුල් ව්‍යාපාරය කරා යනවා කියලා කිව්වා. එදින ලාභ බෙදාගෙන සමසමව. ඒ විස්රාම ගැනීමේදී පාසඳාන් ගැළපීම් සිදු කිරීමටත් ඒට ගෙවිය යුතු වගේන් 50ක් චෙක් පතින් ගෙවීමටත් එකක වෙලා තියෙනවා.
ඉතිරි මුදල පසුව ණය ගිණුමට මාරු කරනවා 50. ඒකේ අයිතිය නිරවුල් කරනකොට 50ක් චෙක් පතින් ගෙවනවා. 50ක් ණය ගිණුමකට මාරු කරනවා. ඒ කවද්ද මේ ඔක්කොම වෙන්නේ? 2014 අප්‍රේල් 1 දින නේද? මොනවද එමනම් ඒ විශ්‍රාම ගන්න අවස්ථාවේදී කළ යුතු ගැළපීම්? 1. කීර්තිනාමය 54000කට තක්සේරු කරනවා. ඒ ප්‍රාර්ථනා ගිණුම තුලින් ගැළපීම කළ යුතුයි. අන්න ඒක අපි ඉස්සරම් කරලා ඉමු. කීර්තිනාමය 54000කට තක්සේරු කරලා ප්‍රාර්ථනා ගිණුම වලින් ගැළපීම් කරමු. අපි යම් පෙරඩ වලට පෙරඩාංක 2 කියලා ලියමු. නෙමලියමු කීර්තිනාමය ගැළපීම. කොහොමද කරන්නේ? නව අනුපාතර හර පැරණි අනුපාතර බැල. ඒක හවුල්කරුවේ බඳවා ගැනීමත් ඒ විදිහමයි, ඉවත් යාමත් ඒ විදිහමයි. එහෙම කළාම අවශ්‍ය ගැළපීම නිසි ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒතර නව අනුපාතයට හරනේ හරියට දාගන්න කවටද හර වෙන්න ඕනේ නේද? දැන් නව අනුපාතය කවද? A විශ්‍රාම ගියාන් පස්සේ B හා C නේද? B හා C නව අනුපාතය මොකද්ද? සමසම නේද? එකට එක නේද? සමසම. ඒ අනුව B ට දැන් කීර්තිනාමයේ තක්සේරු කරන්නේ 54000ක. ඒ කියන්නේ 54යිනේ. 54න් නව අනුපාතය එකට එකනේ. සමසම නේද? දෙකෙන් එකක්. C ටත් 54න් 54000න් දෙකෙන් එකක් නේද? 54න් දෙකෙන් එකක් කියලා කියන්නේ කී හරියටම භාගයක්නේ 27යි. C ටත් 27යි. ඔන්න අනුපාත හර කළා B හා C අතර. ඊළඟට පැරණි අනුපාතයට බැලනවා නේ. පැරණි අනුපාතයට බැලනවා. මොකද පැරණි අනුපාතය 4ට 3ට 2. කාටද බැලුනේ? A B C තුන් දෙනාටම. ඒත් ඒට බැලුනේ 54න් 4 3 7 2 9 9න් 4ක්. B ට බැලුනේ 54න් 9න් 3ක්. C ට බැලුනේ 54න් 9න් 1ක්. නේද? හරි. එතකොට කොහොමද වෙන්නේ බලමු. බෙදලා බලමු. 54න් 54 බෙදීම 9 වැඩි කිරීම 4. එතකොට 24යි ඒගේ කොටස. B ගේ කොටස බලන්න 54න් 54 බෙදීම 9 වැඩි කිරීම 3. B කොටසගේ 18යි. C ගේ 54න් 9න් 1 මේ 9න් 2 නේද මේ? 4 3 2 නේ 9න් 2ක් නේද? එතන C කොටස වෙන්න ඕනි 54න් 9න් 2ක් නේද? 54 බෙදීම 9 වැඩි කිරීම 2 12යි. හරිනේ? හරියට එකතු කළාම මට අතර 10 14යි. හරි. 54 හරිනේ. ඔන්න ওই විදිහට තමයි ප්‍රාග්ධන ගිණුම් වලට කීර්තිනාමය යන්නට ඕනේ. නව අනුපාතයට සමසමව හර වෙන්න ඕනි. 27යි B හා C බැර වෙන්න ඕනේ 24යි 12යි 18යි 12යි නේද? අපි යමු ප්‍රාග්ධන ගිණුම් වලට. ප්‍රාග්ධන ගිණුම් හර කරමු කීර්තිනාමය කියලා. ඒට හර වෙන්නේ B ට 27යි C ට 27යි නේ. B හා C නේ ඉතිරි වෙච්ච හවුල් කරුව දෙන්න. බැර වෙන්න ඕනේ ප්‍රාග්ධන ගිණුම් වලට කීර්තිනාමය කියලා. 24යි A 18යි B 12යි C නේද? කොහොමද දාවි බලන්න. නැවත පරීක්ෂා කරලා බලන්න. හර උනේ B හා C 27යි 27යි බැර උනේ A B C තුන් දෙනාටම 24යි 18යි 12යි නේද? අපි එහෙම නේද දැම්මේ? හරි. එතන කීර්තිනාමය ගැලපීම කළා. බලන්න ඊළඟට තියෙන ගැලපීම මොකක්ද කියලා එමනම්. 2 දැන් මේක එක හරිනේ. ධාරණගේ 20000ක් වූ මෝටර රථයක් එමාගේටම ඒ විසින් පවර ගන්නවා මේ රථයේ පිරිවැය 25000යි. ඔබට කලින් දී තිබුණු මුලතත්ත්ව ප්‍රකාශනයේ තේපල පිරිත උපකරණ පිරිවැයමේ පිරිවැය වෙනම දක්වලා තියෙනවා. ඒ වගේම සමුච්චිත ශ්‍රේ වෙනම දක්වලා තියෙනවා. ධාරණගේ වෙනම දක්වලා තියෙනවා. පිරිවැය 25000ක් වූ ධාරණගේ 20000ක් වූ ඒ කියන්නේ නම් ඒ දෙකේ වෙනස කී 5000නේ. ඒ කියන්නේ ශ්‍රය සමුච්චිත ශ්‍රය
මෝටර් රථයක් ඉවර රථය ඒ විසින් විශ්‍රාම ගන්න හවුල්කරුවා පවර ගන්නවා. දැන් මෙතෙන්දී පවර ගන්නකොට මතක තියාගන්න ඕනේ යා පවර ගන්න එම අගයටමයි දාරණ තමයි පවර ගන්න. ඒ කියන්නේ ලාභයක් ඇති නොවන විදිහට මේ පොත්වල පවතින අගයට අපි කියන බුක් වැලියු කියලා. පොත් අගයට පවර ගැනීම කරනවා. අපි මේ ගැළපීම කරන්න රථ ඉවත් කිරීම කියලා ගිණුමක් පෙරවැඩ සඳහා හැදුවාම පහසුයි. අපි විවෘත කරමු පෙරවැඩවල ගිණුමක්. රථ ඉවත් කිරීමේ ගිණුම කියලා පෙරවැඩ අංක 3. ඒක ලේසි අපිට. මොකද පිරිවැයත් මාරු කරන්න ඕනේ සමුච්චයත් මාරු කරන්න ඕන නිසා. අපි දේපොළ පිරිවෙත් උපකරණ ඉවත් කිරීම කියන පාඩම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැනට සරල සටහනක් විතර තියෙන්නේ. තමයි වත්කමක් ඉවත් කරනකොට පැහැදිලිවම වත්කම ඉවත් කිරීමේ ගිණුමක් හදනවා. එතෙන්දී ඒ ඉවත් කළ වත්කමට අදාළව වත්කමේ පිරිවැය වත්කම් ගිණුමෙන් ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනි. වත්කමේ මෙතෙක් පවතින සමුච්චය ගිණුමෙන් වත්කම ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනි. වත්කම විකිණීමෙන් ලද මුදල හෝ පවරාගත් අගේ වත්කම ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්නට ඕනේ. දැන් මෙතනදී අපිට අලුත් මූලතත්ත්ව ප්‍රකාශන හදනකොට වත්කම් වල පිරිවැය අලුත් පිරිවැය නව පිරිවැය දාන්න වෙනවා. කියන්නේ සැබෑ පිරිවැය පවතින වත්කම් වල පිරිවැය දාන්න වෙනවා. පවතින වත්කම් වල සමුච්චය දාන්න වෙන නිසා අර ඉවත් කළ වත්කමේ පිරිවැය හා සමුච්චය මාරු කිරීම කළ යුතු වෙනවා. හරි. දැන් මේ ගණන කිව්ව විදිහට ඉවත් කළ වත්කමේ පිරිවැය ගණන කිව්වා කීයද? ඉතින් බලන්න මේ ඉවත් කළ වත්කමේ පිරිවැය කියලා මේ තියෙන්නේ. ධාරණාගේ 20000යි ඉවත් කළ වත්කමේ පිරිවැය 25000යි. ඒතර ඒ දෙකේ වෙනස තමයි ඉවත් කළ වත්කමේ සමුච්චය. මෝටර් රථ ගිණුමෙන් 25000ක් ගෙන රථ ඉවත් කිරීමේ ගිණුමට. මෝටර් රථ ගිණුමෙන් රථ ඉවත් කිරීමේ ගිණුමට 25000ක් පිරිවැය මාරු කරනවා. මෝටර් රථ ගිණුම බැර නැත්නම් දේපොළ පෙරත උපකරණ ගිණුම බැර රථ ඉවත් කිරීමේ ගිණුම හර 25000යි කියන්නේ 10 වලින් අපි යන්න ඕනේ. 10 වලින් යනකොට 25යි නේ. එතන බැරෙනවා. මෙතන හර වෙනවා මෝටර් රථ කියලා. මෝටර් රථ ගිණුම බැර. ඒතර මෝටර් රථ ගිණුම බැර වෙනවා කියන්නේ මෝටර් රථය දැන් කොහෙද තියෙන්නේ? මෝටර් රථයේ තියෙන දේපොළ පිරිත උපකරණ වත්කම තුල නේද? මෝටර් රථය ඇතුළු සියලුම දේපොළ පිරිත උපකරණ තමයි 237000ක් තියෙන්නේ. අපි මේකේ මේ ඉරිදෙක කොට තාවකාලිකව වයින් කරමු. එතකොට බලන්න 237ක් තියෙනවානේ 10 වලින් 237න් 25ක් 237 තුළ තිබෙනවා මෝටර් රථ යන්ත්‍ර ඇතුළු සියලුම වත්කම්. එක මෝටර් රථයක් ඉවත් කරනවා පිරිවැය කියලා 25ක්. උතර මම රථ ඉවත් කිරීමේ ගිණුම හර කළා. මෝටර් රථ ගිණුම බැර කළා කියලා මේ වත්කමේ පිරිවැයෙන් 25ක් අඩු වෙනවා. මෙතන දාන ඍණ 25යි. හරිද? ඒතර අලුත් මේ ශේෂපත්‍රය අලුත් මූලතත්ත්ව ප්‍රකාශන යන්නේ 237 නෙමෙයි පිරිවැය කියලා. මම හරි ලියන්නම්. ඒක 25ක් අඩු වෙනවා. ඍණ 25යි. හරිද? හරි. ඊළඟට බලන්න ඒ ඉවත් කළ මෝටර් රථයේ ෂෙයාවෙන් කිරීම කීයද? මෙතෙක් සමුච්චය කීයද? 20000යි ධාරණාගේ 25000යි පිරිවැය සමුච්චය කීයද? 5යි. මේ 5 සමුච්චය කිරීමෙන් මාරු කරන්න. ෂෙයාවෙන් කිරීමේ කිරීමෙන් මාරු කරන්න. ෂෙයාවෙන් කිරීමේ කිරීම ශේෂය බැරණ තියෙන්නේ ඉවත් කරනකොට ෂෙයාවෙන් කිරීම නැත්නම් සමුච්චය කිරීම හර රථ ඉවත් කිරීමේ කිරීම බැර. 5යිනේ. සමුච්චය ෂය. එතන බැර සමුච්චය ෂය කිරීම හර සමුච්චය ෂය කිරීම හර වෙනවා කියන ඉතල වගේමයි මේ සමුච්චය ෂය තියෙන දැන්ට 25ක් මේකෙන් 5ක් අඩු වෙන්න ඕනේ. ඍණ 5යි. අලුත් ශේෂපත්‍ර දානවනේ එහෙමයි. හරිද? හරි. ඊළඟට දැන් මේ රථය හවුල්කරුවෙක් පවර ගන්නවා කවුද? විශ්‍රාම ගන්න හවුල්කරු කවුද? ඒ පවර ගන්න කීයද? 20ට. පවර ගත්තාම යාගේ දැන් මුදලට වික්කන මේ රථය. මුදලට වික්කන මුදල් ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. පවර ගත්තේ හවුල්කරුවෙක් නිසා පවර ගන්න හවුල්කරුගේ ප්‍රාග්ධන ගිණුම හර. යාගේ අඩු කරගන්න එපා. රථ ඉවත් කිරීමේ ගිණුම බැර. රථ ඉවත් කිරීමේ ගිණුම බැර කරන 20ක් මේ වෙනවා ප්‍රාග්ධන ගිණුම ඒ කියලා. එතන බැර 20ක් ප්‍රාග්ධන ගිණුම ඒ කියලා. ඒකේ ප්‍රාග්ධන ගිණුම හර. අපි ඒකේ ප්‍රාග්ධන ගිණුමට හර කරමු 20ක් රථ ඉවත් කිරීම කියලා. එතකොට එයාගේ ගෙවන්න තියෙන අයිතියෙන් 20ක් අඩු වෙනවා නේද? දැන් බලමු රථ ඉවත් කිරීමේ කිරීමේ වෙනසක් තියෙනවද කියලා. වෙනසක් ආවොත් ඉවත් කරවත්කමේ ඉවත් කිරීමේ ඇතුළු ලාභය අලාභය. නමුත් මෙතන එන්න විදියක් නැහැ. මොකද පොත් වගේමයි පවර ගත්තේ. දැන් උතර
හරයි බැරයි සමානයි මේ 25යි හර බැලත් 25යි. වත් කිරීමේ වෙනසක් නැහැ. වෙනසක් ආවම ලාභය හා ලාභය. එමන් දෙක ලාභයට ගලප ගන්න ඕන. නමුත් මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් උතෝට ළමයි අතිවත් කිරීමේ ගැලපීම කළා. දැන් අලුත් මුලතත්ත්ව ප්‍රකාශනය හදනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි. දේපල පිරිත උපකරණ දානකොට මේ ඉලක්කම් දෙක වෙනස් වෙන්න ඕනේ. දැන් පිරිවැය වෙන්න ඕනේ 237 නෙමෙයි 25ක් අඩු වෙන්න ඕනේ. සමුච්චය වෙන්නේ 25 නෙමෙයි 5ක් අඩු වෙන්න ඕනේ. අපි දාමු අලුත් මුලතත්ත්ව ප්‍රකාශනෙට මෙහෙම. අලුත් මුලතත්ත්ව ප්‍රකාශනෙ මෙහෙම ලියමු. ජංගම නොවනවත්කම් වල දේපල පිරිත හා උපකරණ වරහන් තුල යන පිරිවැය ක්‍රම අපි තීරු දෙකෙන් දැන් මේක පෙන්නන්නේ. තීරු තුනක් නෑ තීරු දෙකක් අපි ළඟ තියෙන. දැන් මෙතෙන් පිරිවැය දාලා මේකෙන් ඉස්සෙ අඩු කරමු යටින්. දැන් පිරිවැය වෙනනවා කීයද? කලින් තිබුණු පිරිවැය කීයද? 237යි. දැන් 25ක් අඩු කරන්න. 237 25 ගියාම කීයද? 5 ගියාම 2යි. 3 දෙකම එකයි. දැන් 212යි නේද? 237 25ක් අඩු කරාම 212යි. එහෙනම් අලුත් පිරිවැය කියලා දානවා 212ක්. දහස් වලින්. පහලින් දාගන්නවා සමුච්චය කලින් කීයක් තිබුණාද? 25යි දැන් 5ක් අඩු වෙන්න එපා. දැන් ඔතන කීයද? 25 දැන් 5ක් ගියාම 20යි. සමුච්චය 20යි එන්නේ. දැන් වරහන් තුල 20ක්. එහෙනම් ධාරණාවේ මම කොනේ තිරුට ගන්නම් 212න් 20ක් ගියාම 2යි. ක්‍රාන්තියක් ගියාම 9යි. 192යි. කලින් මුලතත්ත්ව ප්‍රකාශනයේ ධාරණාවේ කීයක් තිබ්බද? කලින් තිබුණා 212ක් නේ. හරිනේ. 212ක ධාරණාවක් තිබුණු වත්කම් වලින් 20ක ධාරණාවක් වත්කමක් පවරගත්තානේ. ඒක 212න් 20ක් අඩු කළාම කීයද? ඒත් 192යි. මොකද පිරිවැය සමුච්චය පෙන්වන්න අවශ්‍ය නිසා මේක ඉතින් මේ අතර පෙන්නලා තියෙනවා. අපි අලුත් එකේ පහළට පෙන්වනවා. ඒකවත් ඔක්කොම එකට තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. පුර නව ධාරණාවේ වෙන්නේ 212යි. නේද? 212න් 20 අඩු කළාම 192යි. අපි 192 දැම්ම නේද? හරි. ඒ ගැලපීමත් හරි. මේක හරි මේක හරි. තුන්වෙනි ගැලපීම C රුපියල් 16000ක ප්‍රාර්ථනාවක් බැංකුවේ තැන්පත් කළා. C කියන ඉන්න හවුල්කරුවෙක් 16000ක මුදලක් ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙන දෙසරාන බැංකු ගිණුම හරයාගේ ප්‍රාර්ථනා කිරීම බැර. අපි බැංකු ගිණුමක් හැදුවා පෙර වැඩවල නේද බලන්න. පෙර වැඩවල බැංකු ගිණුමක් තියෙනවා. මේ බැංකු ගිණුම හර කරමු 16ක් 16000 කියන 16න් 10 වලින් ප්‍රාර්ථනා ගිණුම C කියලා. ප්‍රාර්ථනා ගිණුම C. එතන හර C ගේ ප්‍රාර්ථනා ගිණුම බැර වෙනවා. C ගේ ප්‍රාර්ථනා ගිණුම බැර වෙනවා 16ක් බැංකු කියලා. සීට බැරනවා 16ක්. මේ සීනේ ගෙනාවේ 16000ක්. හරි. ඊළඟට බලන්න ඊළඟ ගැලපිල්ල මොකක්ද තියෙන කියලා බලන්න. මේකත් වාර්තා කළානේ. හරි. අපි දැන් මේ වන විට C විශ්‍රාම ගන්න අවස්ථාවේදී කළ යුතු ගැලපිලි කරලා ඉවරයි. තව එක දෙයක් අපිට කරන්න තියෙනවා. Cට ගෙවිය යුතු ගාගෙන් 50ක් චෙක් පතින් ගෙවනවා. 50ක් ණය ගෙනුමට මාරු කරනවා මේ. 50ක් චෙක් පතින් ගෙවනවා 50ක් ණය ගෙනුමට මාරු කරනවා. බලන්න දැන් C ගේ ප්‍රාර්ථනා කිරීමේ එයාගේ අයිතිවාසිකම් සියල්ල ඒක රාශිය වෙලාද කියලා. ඒකේ ප්‍රාර්ථනාවේ බැලලා තියෙනවා මුලින්ම. ඒකේ ජංගම ශේෂය බැලලා තියෙනවා දෙකක් ගෙනාවා. එයාගේ ඒකේ කීර්තිනාම කොටසත් බැර වුණා නේ. එයාට 24ක් බැර වුණානේ. එයාට හර වුණේ නැහැ නෙමෙයි. හර වුණේ ඉත්‍ත්‍රය හැටනේ. ඒට බැර වුණා විතරයි. එයාගේ කීර්තිනාම කොටස ඒ කියන්නේ එදාට කීර්තිනාමේ තක්සේරු කළානේ 54000ක් නේද? ඒකෙන් ඒකේ කොටස ඒ කියන්නේ කලින් ලාභ අනුපාතය 94ට 3ට 2නේ 9න් 4ක් යටයි. ඒ කොටස තමයි 24000ක් කියලා බැර වුණේ. ඊට පස්සේ එයාගේ අයිතිවාසිකම් සියල්ලම දැන් බැර වෙලා තියෙන. එහෙනම් අපිට දැන් එයාගේ අයිතිවාසිකම් නිරවුල් කරන්න පුළුවන්. මම මෙහෙම එකතු කිරීමේදී ගහලා ගන්නම්. ඔයක් පහයි මෙහෙම. බලන්න. ඒකේ බැර එකතු වෙනවා 4 2 6යි 8 2 10යි 106ක් නේද? 106ක් තිබුණා. එයාට ගෙවන්න එයාගේ අයිතිය. ඒ අයිතිය 106න් මේ වන විට 20ක් එයා අරගෙන ඉවරයි. කොහොමද? රතයක් පවර ගත්තනේ. තවත් එයාට කීයක් ගෙවන්න තියනවද?
ඉතිරි ගානේ අපි ලියුත් හරි මෙහෙම A ගේ මුළු හිමිකම තමයි මේක 106 නේ 106යි අඩු කළා රතේ පවරා ගැනීම ඉතින් රතේ පවරා ගැනීම 20ක් අඩු කළාම එයාගේ හිමිකමෙන් 20ක් රතේකින් දුන්නා ඉතිරි ගාන තමයි 150 බෙදන්නේ නේද තවත් අපිට යාට ගෙවන්න තියෙනවා කීයක්ද තාත් අපි යාට ගෙවිය යුතුයි 86ක් නේ ගෙවිය යුතු වගේ ගෙවිය යුතු වගේ 86 තව මේ 86 ගෙවන්නේ කොහොමද මේගොල්ලෝ 50ක් දෙනවා මුදලින් 50ක් චෙක් පතකින් නේ 86 50ක් මුදලින් දෙනවා මේක 86න් 50ක් කියන්නේ කී දෙනා 43යි නේද ණය ගිණුමට 50යි ණය ගිණුමට 50යි ඉතින් 43 නේ එහෙනම් ඒට අපි තව ගෙවන්න තියෙනවා 86ක් එකෙන් 50ක් මුදලින් ගෙවනවා 43 එතකොට ණය ගිණුමට මාරු කරනවා කියේ 43 එහෙනම් අපි දැන් මෙහෙම ප්‍රාර්ථනා කිරීම ලියමු ඒකේ මුදලින් ගෙවන ගන්න 43 නේ මෙතන හර කරනවා 43ක් බැංකු ගිණුම බැල චෙක් පතේනේ ගෙවන්නේ බැංකු ගිණුම බැලනවා එතන හර 43ක් බැංකු කියලා බැංකු ගිණුම බැල වෙනවා අපි ළඟ බැංකු ගිණුමක් තියෙනවා නේද යන්න බැංකු ගිණුමට පෙරවල බැල කරන්න ප්‍රාග්ධන ගිණුම A කියලා 43ක් බැංකු ගිණුම බැලුණා ප්‍රාග්ධන ගිණුම A කියලා 43ක් ණය ගිණුමට මාරු කරනවා තව කීයද ඉතිරි ගානනේ ඒකෙන් 43ක් මාරු කරනවා ණය ගිණුමට නේද ණය ගිණුමට මාරු කරනවා කියත් ඒකේ ප්‍රාග්ධන ගිණුම හර 43ක් ණය ගිණුම කියලා ණය ගිණුම A තොරහර 43ක් ඒ ණය ගිණුම කියලා ගිණුමක් බැර වෙනවා ඒ බැර වෙන ප්‍රමාණය B හා C ගේ ව්‍යාපාරය මොකද්ද වගකීමක් ඒ ගෙවන කාල සීමාවක් දක්වලා නැහැ නේ අපි ජංගම නොවන වගකීමක් වශයෙන් දාගමු B හා C ගේ මුලදත්ත ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක් වශයෙන් ලියා ගන්න ණය ගිණුම A කීද වටිනාකම 43ක් B හා C ගේ ව්‍යාපාරයේ ජංගම නොවන වගකීමක් ලෙස ලියන්න ණය ගිණුම A 43යි හරිද දැන් උතර අපි බලන්න අපි දැන් ඒගේ අයිතිවාසිකම නිරවුල් කරලා ඉවරයි නේද ඉස්ලාම ගියා හවුල්කරු ඒගේ අයිති සම්පූර්ණ නිරවුල් කිරීම කරලා ඉවරයි දැන් එන අනිත් දෙන්නගේ ප්‍රාර්ථනා කිරීම තුලණය කරලා ශේෂය ගමු B හා C ගේ B ගේ බාන බැර පැත්ත වැඩි ප්‍රාර්ථනා කිරීම බැර එකතුව 78ක් තියෙනවා 60යි 18යි නේ 78 මෙම හර කළාම බලන්න වෙනස 1යි 8යි 51යි නේද ලියන ශේෂය පහළට ගෙන ආවා ශේෂය ඉහළට ගෙන ආවා 51ක් තියෙනවා B ගේ ප්‍රාර්ථනා කිරීමේ අවසාන ශේෂය බලන්න C ගේ තත්ත්වය කොහොමද කියලා C ගෙත් බැර පැත්ත වැඩි බැර එකතු බලන්න 6 2යි 8යි 6 7යි 8යි බැර එකතු 88යි නේද ඔක්කොම එකතුව 88ක් තියෙනවා මේ 88 හරපත දාලා ගන්න වෙනස 7යි 8යි 6 වෙනස එනවා කීයද 61ක් කාගේද C ගේ ප්‍රාර්ථනා කිරීමේ කලින් පොඩි වර්ධිමක් කරා මේක ඒක නෙමෙයි B ගේ වෙන්න ඕනේ 51 ඒ විස්රාම ගියානේ අපි හදාගමු ශේෂය වෙන්නේ එතන 8යි 51 ශේෂය පහළට ගෙන ආවා ශේෂය ඉහළට ගෙන ආවා B වෙන්න ඕනේ B 51යි ඒක නෙමෙයි B ගේ නේද ඊළඟ C ගේ බැර එකතු 88යි 88 මෙහෙම දැම්මම එතන වෙනස 61ක් නේද ශේෂය ඉහළට ගෙන ආවා C ගේ 61යි දැන් බලන්න ප්‍රාග්ධන කිරීම තුලනය කළාම ඒ විශ්‍රාම ගිහවල් කරුවා එයාගේ දැන් අයිති නිරවුල් කළ ඉවරයි B හා C ගේ ප්‍රාග්ධන කිරීම වල ශේෂ 51යි 61යි ඒක දාගන්න නව මූලතත්ත්ව ප්‍රකාශනයේ B හා C ගේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධන දාන තුල ලියා ගන්න හිමිකම යටතේ හිමිකමට මෙහෙම ලියනවා ප්‍රාග්ධන ගිණුම් B ඒ වගේම C
B ගාව 51ක් C ගාව 61ක් නේද? එකතු කරන පුළුවන් හැ පැත්තට 1 1 2යි 5 5 කොල 112යි නේද? හරි. දැන් ඔන්න අපි හදපු ගිණුම් වල ප්‍රාර්ථනා ගිණුම් වල ශේෂයන් අපි දැම්මා. දැන් බලන්න තවත් අපි ළඟ හත් තියෙන ගිණුම් මොනවද කියලා. පෙරවැඩවල තව ගිණුම් තියෙනවනේ. යන පෙරවැඩවලට අපි එතන හැදුවා ගිණුමක් විශේෂයෙන් බැංකු ගිණුම. දැන් බැංකු ගිණුම තුලනය කරලා ගන්න පුළුවන් අවසාන ශේෂය. නැවතත් අයිරාවක් කියන්නේ බැර පැත්තේ වැඩි. බැර එකතුව 53යි. 53 හර පැත්තට දාගත්තාම වෙනස බලන්න 7 6 13 එකක් ඉතුරුයි. 2යි 5යි 37යිනේ. පහට ගෙන ශේෂය. නව අයිරාව 37ක් තියෙනවා නේද? බැංකු ගිණුමේ නව අයිරා ශේෂය 37යි. එක් වාර දාන්නේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක්. ඔයාලගේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් රස ලියා ගන්න බැංකු අයිරාව කියලා ජංගම වගකීමක් වශයෙන් ලියන මෙහෙම බැංකු අයිරාව කියලා ඉලක්කම 50 කීයද තුනයි නේද? 50ට 37යි. බැංකු අයිරාව 37යි. දැන් ඒ කියන හවුල්කරුවා විශ්‍රාම ගැනීම වාර්තා කළා. එයාගේ අයිතිය මුදලින් ගෙවන අයිතිය මාරු කළා. ණය ගිණුම මාරු කර නැගත් මාරු කළා. ණය ගිණුම පොලිය ගෙවන ඊළඟ ගිණුම වස්ස අවසානයේදී දැම්ම නෙවෙයි. ඊළඟට දැන් මූල තත්ත්ව ප්‍රකාශනයේ නව මූල තත්ත්ව ප්‍රකාශනය සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි කරන්නේ. මාර්තු 30ක හදපු මූල තත්ත්ව ප්‍රකාශනයේ තිබුණු සංඛ්‍යා වෙනසකට භාජනය වෙලා නම් අලුත් ශේෂයේ මූල තත්ත්ව ප්‍රකාශනයට දාන්න ඕනේ අප්‍රේල් 1. අපි අලුත් ශේෂයෙන් දැන්ටමත් දාලා ඉවරයි. එහෙනම් මාර්තු 30ක මූල තත්ත්ව ප්‍රකාශනයේ තිබුණු සංඛ්‍යා වෙනසක් වෙලා නැත්නම් ඒ සංඛ්‍යාව ඒ විදිහටම අප්‍රේල් 1 වෙනිදා මූල තත්ත්ව ප්‍රකාශනයට දාන්න. ඒත් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. බලන්න මාර්තු 31 ශේෂයන් කොහොමද ගන්න අපි. මාර්තු 31 ශේෂයන් අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ දේපොළ පිරියද උපකරණ. අපි අලුත් ශේෂය දැම්ම නේද? අලුත් පිරිවැයක් දැම්ම, අලුත් සමුච්චේෂයක් දැම්ම, අලුත් ධාරණයක් දැම්ම නේද? හරි. තොගය 28000ක් තියෙනවා. ඒක වෙනස් වුණාද? 28000ක මේ ඔක්කොම දහස් වලින් එනකොට බිඳු කැපෙන්න ඕනි. දැන් අමතක කළා මේ එහෙම දායි බලාගෙන. තොගය 28යි. තොගය වෙනසක් වුණාද? නෑ. එහෙනම් ඒ ගණනම දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ අලුත් මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල තොගය කියලා තොගය 28යි. හරිනේ? ඊළඟට බලන්න ණයගැතියෝ 23ක් ඉන්නවා. ණයගැතියෝ වෙනස් වුණාද? නෑ. එහෙනම් ඒ සංඛ්‍යාවම දාගන්න අප්‍රේල් 1ක්. 23යි අප්‍රේල් 1 මූල තත්ත්ව ප්‍රකාශන දාගමු. ණයගැතියෝ 23යි. ඊළඟට තියෙන්නේ මොකද්ද? මුදල්. දැන් මේකන මුදල් ශේෂය බැංකු ශේෂය වෙනම තියෙනවා. ඒ කියන්නේ මෙතන මුදල් කියලා බොහෝට සුළු මුදල් වෙන්න පුළුවන්. බැංකු ගිණුමෙන් තමයි ප්‍රධාන ගනුදෙනු සිදු වෙන්නේ. බැංකු ගිණුම වෙනම අපි දැම්මනේ අයිරාව. මුදල් ශේෂය වෙනසක් වුණේ නැහැ දෙකමයි. එහෙමම දාගන්න. මූල තත්ත්ව ප්‍රකාශනයේ දාගන්න ජංගවත්කම් වල මුදල් 2යි. හරි නේද? හොඳයි. ඊළඟට වත්කම් හරි හිමිකම් ABC තිබුණ ප්‍රාර්ථනා ගිණුම් දැන් A විශ්‍රාම ගත්තා. B හා C ගේ ප්‍රාර්ථනා ගිණුම් වල ශේෂක අපි දැනටමත් දාලා තියෙන නේද? ඊළඟට ජංගම ගිණුම් A විශ්‍රාම ගත්ත A ගේ අයිතිය අපි මාරු කළානේ. B හා C ගේ ජංගම ගිණුම් ශේෂයන් වෙනසක් වුණේ නැහැ. මාර්තු 31 ශේෂයමයි අප්‍රේල් 1 ශේෂය වෙන්නේ. කීයදතර 3000 2000 කියන්නේ 3යි 5යි නේද? ජංගම ගිණුම් දාගන්න නව ශේෂ පත්‍රයට මූල තත්ත්ව ප්‍රකාශනයට දාගන්න හිමිකම යටතේ ප්‍රාර්ථනා ගිණුම් වල පහලින් ජංගම ගිණුම් B ඒ වගේම C. B ගේ ශේෂය කීයද ළමයි? B ගේ ශේෂය තිබුණා මෙතන 3යි C ගේ 5යි නේද? B 3යි C 5යි. B 3යි C 5යි. 5 3යි 8යි නේද? 8 කියන 8 10යි නේද? හොඳයි. ඊළඟ බලන්න කලින් ශේෂපත් මූල තත්ත්ව ප්‍රකාශන තාමනක් තියෙන කියලා. ජංගම ගිණුම් දැම්මා. ඊළඟට තියෙනවා ජංගම වගකීම්. ණයහිමි 43ක් ඉන්නවා. ණයහිමි වෙනස් වුණාද? නැහැ. එහෙනම් නව මූල තත්ත්ව ප්‍රකාශන දාගන්න ණයහිමි කියන තැන 43ක්. ජංගම වගකීම් වල දාගන්න ණයහිමියෝ
43යි. ඊළඟ බලන්න සාමනත් තියෙන්නේ උපචිත වියදම් දෙකයි. ඒක වෙනස් වුණාද මේ කාලය තුල මේ දිනේ තුල නෑ. නව මූලතත්ත්ව ප්‍රකාශන දාගන්න උපචිත වියදම් දෙකයි කියලා දාගන්න. උපචිත වියදම් දෙකයි. ජංග වගකීමක් වශයෙන් දාගන්න උපචිත වියදම් දෙකයි. ඊළඟට තියෙන්නේ බැංකු වෛරාව 10ක් තිබුණා කලින්. හැබැයි දැන් බැංකු වෛරාව වෙනස් වුණානේ. අලුත් බැංකු වෛරාව අපි දැම්ම නේද? අලුත් බැංකු වෛරාව වශයෙන් අපි දැම්මා. ජංග වගකීමක් වශයෙන් දැම්ම අපේ මෙතන 37 දැම්ම නේද? හරි. එහෙනම් ඔච්චරයි නේද? පෙර මූලතත්ත්ව ප්‍රකාශනයේ තිබුණු සංඛ්‍යා වෙනස් වුණේ ඒවා අපි දැන් දාලා ඉවරයි. වෙනස් නොවුනේ ඒවත් විශ්ලේෂණයෙන් එහෙම දැම්මා. දැන් ඉමන අපිට තියෙන ඊළඟ අවසාන පියවර මූලතත්ත්ව ප්‍රකාශනය එකතු කරන්න. මූලතත්ත්ව ප්‍රකාශන දැන් ප්‍රාර්ථනා කිරීම තුලනේ කළ ඉවරයිනේ. අපි දාලක් ඉවරයිනේ. ප්‍රාර්ථනානේ ගන්න තියෙන මූලතත්ත්ව ප්‍රකාශන එකතු කිරීම කරන්න. ජංගම නොවනවත්කම 192යි තිබුණේ. අපි ජංගවත්කම එකතුව ගමු. 8යි 3යි 11යි 2යි 10යි 13යි එකක් ඉතුරුයි 3යි 2යි 5යි 53යි ජංගවත්කම එකතුව නේද? අපි මුළුවත්කම එකතුව ගමු. මුළුවත්කම එකතු වෙනවා බලන්න 3යි 2යි 5යි 9යි 5යි 14යි එකක 2යි. මුළුවත්කම 245යි. කියන්නේ 245000යි කියන එක නේද? එන්න හිමිකම හා වගකීම එකතු කරන්න. හිමිකම උපචිත වියදම් කලින් දාලා තුන දෙකයි නේද? හිමිකම තිබෙනවා මෙතන 112යි 8යි එකතු කළාම බලන්න 120යි. ජංගම නොවන වගකීම් තියෙන එකක් තියෙන 43යි. ජංග වගකීම් තුනක් තියෙන බලන්න අපි කලින් ලියපුවා බැංකු වෛරාව 37යි, නැහිමි 43යි, උපචිත වියදම් දෙකයි නේද? ඒතර බලන්න ජංගම නොවන වගකීම් වල එකතුව හරි ජංග වගකීම් වල එකතුව ගන්න 7 3 10 2 12 එකක් ඉතුරුයි. 4 4 8 82යි නේද? එහෙනම් බලමු මුළු හිමිකම හා වගකීම් වල එකතුව කීයද කියලා. එතකොට 3 2 5යි 4 2 6යි 8යි 14 එකක් ඉතුරුයි. 1 2 245යි. හිමිකම හා වගකීම වල එකතුව වෙන ඉස්සරහින් හිමිකම හා වගකීම් කියලා. ඔබ දකින්න වත්කම් වල එකතුවත් ඒ ගානමයි නේද? මුළු වත්කම් 245යි හිමිකම හා වගකීම් වල එකතුවත් 245යි. අපි කියනවා මූලතත්ත්ව ප්‍රකාශනය සමානයි කියලා. ඒ කියන්නේ මුළු වත්කම් වල එකතුව හිමිකම හා වගකීම් වල එකතුවට සමාන වෙලා තියෙනවා. ඉතින් ඔය අභ්‍යාසයෙන් බලාපොරොත්තු වෙලා තියෙන පිළිතුර ඕකයි. අපි දැන් පිළිතුර සම්පූර්ණ කළා නේද? මූලතත්ත්ව ප්‍රකාශනයේ පිළිතුර අංක 2 පිළිතුර අංක 1 බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කිරීම. ඉවත් යාම වාර්තා කිරීම සඳහා නේද? හරි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. මම ගණන කියවන වරක් අහගන්න. බැසිල් විමල් හා කමල් ලාභාලාභ සමසමව බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් කර යනවා. 2012 4යි 1 දින කමල් විශ්‍රාම ගන්නවා. කමල් තමයි විශ්‍රාම ගන්නෙ. මේ හවුල් කරන් තුන්දෙනාගේ මේ කමල් තමයි විශ්‍රාම ගැනීමක් කරන්නේ. බැසිල් හා විමල් පාසඳාන් කොන්දේස් යටතේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමට එකඟතාවය පළ කරලා තියෙනවා. කමල් විශ්‍රාම ගන්න අවස්ථාවේදී ව්‍යාපාරික කීර්ති නාමය 1,50,000කට අගයලා තියෙනවා. ප්‍රාර්ථනා කිරීම වලින් ගලප ගන්න ඕනේ. බැසිල් හා විමල් අතර නව ලාභාලාභ අනුපාතය 2:1 අනුපාතයට පවත්වා ගන්නට ඕනේ. වසර අවසානයේදී ප්‍රාර්ථනා කිරීම ශේෂ්ඨ මත වසර අවසාන ප්‍රාර්ථනා ශේෂ්ඨ මත 10ක් පොලී ගෙවන්න ඕනේ. ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරිය වශයෙන් කටයුතු කරන විමල්ට 10,000ක වේතනයක් හිමි. 2013 මාර්තු 31 දින ව්‍යාපාරයේ ශේෂ පිරික්සම පහත දැක්වේ. කිනුම් වසර අවසාන දිනට ශේෂ පිරික්සම රුපියල් 10 වලින් සංඛ්‍යා තිබෙන්නේ විකුණුම් පිරිවැය, දේපොළ පිරිතා උපකරණ පිරිවැය, තොගේ පිරිවැයට ෂය සමුචිත ෂය 2013 3.31 දිනට මේ අවුරුදු ෂය වාර්තා කරලායි කියන්නේ. අනිකුත් පරිපාලන වියදම්, අනිකුත් බෙදාහැරීම වියදම්, ණයගැතියෝ නැහිමියෝ උපචිත අනිකුත් පරිපාලන වියදම් 2012 4 1 දිනට ඉදිරියට ගිය අනිකුත් බෙදාහැරීම වියදම් 2012 4 1 දිනට මුදල් විශ්‍රාම යාමේදී කමල්ට ගෙවූ මුදල් ගැනලි විමල් ප්‍රාර්ථනා ගිණුම් බැසිල් විමල් කමල් ජංගම ගිණුම් බැසිල් විමල් කමල් බැසිල් දුන් ණය මුදල 20යි පොලි අනුපාතකයේ ගෙවූ පොලි. අනිකුත් තොරතුරු
කමල්ට හිමි මුදලින් කොටසක් වශයෙන් රුපියල් ලක්ෂයක් ඔහුට ගෙවලා තියෙනවා. ඉතිරි මුදල වසරකට පසුව ගෙවන්නට ඕනේ. දෙක බැසිල් විසින් ව්‍යාපාරයෙන් ලබාගත් රුපියල් 30000ක් වටිනා තොගය ගිණුම් ලබා නැහැ. ගිණුම් පත්‍ර වාර්තා කරන්න නැහැ. 3 2013 3.31 දිනට උපජිත අනෙකුත් පරිපාලන වියදම් සහ ඉදිරියට ගෙවූ අනෙකුත් බෙදාහැරීම් වියදම් පිළිවෙලින් 30000ක් 15000ක් වශයෙන් තියෙනවා. 4 2013 3.31 දිනට තොගේ ශුද්ධ ප්‍රත්‍යය 1,30,000ක් වශයෙන් තක්සේරු කර තිබෙනවා. පින් අහන්නේ 1 2013 3.31 දින අවසන් වසරේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් 2 එම වසරේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් 3 වසරේ ආදායම් ප්‍රකාශනය 4 වසර අවසාන දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. අපි මේ ගණනේ සාරාංශය පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම මේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවද්ද? 2013 3.31. ඒ කියන්නේ ගිණුම් වර්ෂය පටන් ගන්න 2012 4.1. ගිණුම් වර්ෂය පටන් ගන්නකොටම හිටියේ හවුල්කරුවන් 3 දෙනෙක් බැසිල් විමල් කමල් කියලා නේද? හවුල්කරුවන් 3 දෙනෙක් හිටියා බැසිල් විමල් කමල් කියලා. මේ 3 දෙනා ලාභ බෙදාගෙන තිබුණේ 3 දෙනාගේ ලාභ අනුපාතය වෙලා තිබුණේ සමසම නේද? මේ 3 දෙනාගේ ලාභ අනුපාතය තිබුණේ සමසම නේද? 1:1. මොකද්ද වෙච්ච අයිතිය වෙනස් වීම? මේ හවුල් ව්‍යාපාරයෙන් කමල් කියන කෙනා විශ්‍රාම ගන්නවා. අවුරුදු මුලදීමයි විශ්‍රාම ගන්න. 2012 4.1 දින. උතර ව්‍යාපාරයේ දිගටම පවත්වා යන්නේ කවුද? බැසිල් හා විමල්. බැසිල් විමල් තුන හවුල් ව්‍යාපාරයේ දිගටම පවත්වා යන්නේ ඒ දෙන්න නව ලාභ අනුපාතයේ වශයෙන් එදෙන කැමති වෙලා තියෙනවා 2:1 අනුපාතයට පවත්වා යන්නේ. නව ලාභ බෙදා ගැනීම අනුපාතයේ බැසිල් හා විමල් අතර 2:1. උතර මතක තියාගන්න ඕනේ කමල් ඉවත්ව ගිය අවුරුදු මුලදීමයි. එතන මේ වසරේ ලාභය මේ අපි සලකා බලන ගිණුම් වර්ෂයේ ලාභ හෝ අලාභ කමල්ට අයිති නැහැ. කමල්ගේ අයිතිය අවුරුදු මුලදීම නිරවුල් කරන්නට ඕනේ. අයිති කොටසක් මුදලින් ගෙවලා තියෙනවා. අපේ ලක්ෂයක් ගෙවුවා මුදලින් ඉතිරි ණය ගෙනීමට මාරු කරන්න කියලා තමයි කියන්නේ. වසරකින් පස්සේ තමයි ඒ ණය මුදල ගෙවන්න කියලා කියන්නේ නේද? උතර මෙතෙන්දි මතක තියාගන්න කමල් විශ්‍රාම ගන්න අවුරුදු මුලදී නිසා එයාගේ අයිතිය ණය ගෙනීමට මාරු කරලා ඒ ණය සඳහා හවුල් ආඥා පනත 95% පොලියක් ගෙවිය යුතුයි වසරක් ගත වුණාන් පස්සේ නේද? දැන් ණය මුදල නිදහස් කරන දින දක්වා ඒ පොලිය ගෙවන්නට ඕනේ. එතකොට අපිට දීලා තියෙනවා මේ අවුරුද්ද අවසානයේ මෙදාට ශේෂ පරීක්ෂණ අපිට දෙනවා නේ. එහෙනම් අපිට තියෙන්නේ ප්‍රශ්නේ අපෙන් අහනවා උත්තර 4ක් එක මේ වර්ෂයේ මේ 2012-13 වර්ෂයේ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් මේ වර්ෂයේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් මේ වර්ෂයේ ආදායම් ප්‍රකාශනය වසර අවසාන දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය ඔක්කොම එන්නට ඕනේ බැසිල් හා විමල්ගේ හවුල් ව්‍යාපාරය වෙනුවෙන්. හරිද? හොඳයි ළමයි. අපි දැන් ගාන කියවන්නේ නේද? අපි දැන් ඊට පස්සේ කරන්න ඕනේ මේ ගානට අවශ්‍ය කරන දේවල්, ඉල්ලා තිබෙන දේවල් විවෘත කරගමු. වසරේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් විවෘත කරන්න ඕනේ. ඊට පස්සේ ජංගම ගිණුම් විවෘත කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශනය උල් කරන්නට ඕනේ. අවුරුද්ද අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශනය උල් කරන්නට ඕනේ. හොඳයි උල් කරගමු එහෙනම් අපි මුලින්ම ගන්න හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් මේ ආකාරයට විවෘත කරන්න පිළිතුරු 1 අනුතුරු ක්‍රමයට හවුල්කරුවන් 3 දෙනායි බැසිල් විමල් කමල්. මොකද කමල් අවුරුද්ද මුළු විශ්‍රාම ගියත් එයාගේ ප්‍රාර්ථනා කිරීම ශේෂයෙන් ප්‍රාර්ථනා කිරීමෙන් අපි ගැලපීම් කරන්නේ. ඊට පස්සේ විවෘත කරන්න ජංගම ගිණුම් බැසිල් විමල් කමල්ගේ අවුරුද්ද මුලදීම ශේෂයේ ප්‍රාර්ථනාට මාරු කිරීම සඳහා මේ ගිණුම අවශ්‍ය වෙනවා අපිට. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනය. දැන් මෙතනදී වග බලා ගන්න ආදායම් ප්‍රකාශනය හදනකොට නම් කරනකොට කමල් අවුරුදු මුලදී විශ්‍රාම ගියා. වසර පුරාම හිටපු හවුල්කරුවෝ දෙන්න කවුද? බැසිල් හා විමල්. ඉතින් ආදායම් ප්‍රකාශනය නම් කරන්නට ඕනි බැසිල් හා විමල් හවුල් ව්‍යාපාරය 2013 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. අපි රුපියල් 10 වලින් ගණන හදමු 10 කියලා ලියන්න. උඩින්ම දැන් මෙතන විකුණුම් පිළිවෙලම දීලා තිබුණ නිසා උඩට පේලි ගොඩක් අවශ්‍ය නැහැ. පේලි 3-4ක් තියලා මෙහි වියදම් කියලා දාගන්න. මෙතනින් 15 කොටස ආදායම් ප්‍රකාශනයේ ලාභ කොටසයි විසර්ජන කොටසයි දෙකම. පස්සේ රුල් කරගන්න මූල තත්ත්ව ප්‍රකාශන එකක් බැසිල් හා විමල්ගේ හවුල් ව්‍යාපාරය. මොකද මූල තත්ත්ව ප්‍රකාශන හදන 2013 3.31 දිනට එදාට වන විට කබල් විශ්‍රාම ගොස් අවසానයි.
බැසිල් හා විමල් හවුල් ව්‍යාපාරය 2013 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. ජංගම නොවනවත්කම් පෙළ 2-3ක්, ජංගමවත්කම් පෙළ 4-5ක්, උතන මුළුවත්කම් වෙනවා. ඊට පස්සේ හිමිකම හා වගකීම් හිමිකම ඒ වගේම පෙළ 5ක් විතර ජංගම නොවන වගකීම් ජංගම වගකීම්. දැන් මේ ගණනෙම ඉතුරු කොටස තමයි මම මෙහා පැත්ත දක්වලා තියෙන්නේ. එතන දෙපැත්තට හදුවා නෙමෙයි සිරස් ක්‍රමයට යන්නේ. ඒක යට කොටස තමයි මෙහා පැත්තේ මම පෙන්නන්නේ. හිමිකම හා වගකීම්. හරි නේද? හොඳයි. අපි නම් ගණන සෑදීම ආරම්භ කරමු. දැන් ගණන කියන විදිහට අපි ගැළපෙන සටහන් වලින් පටන් ගමු. මුලින්ම කියනෝනේ බැසිල් හා විමල් පවත්වාගෙන කමල් හවුල් ව්‍යාපාරයක් පවත්වන ඒකුළු ලාභ බෙදාගත සමසමව මේ හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නවා කවුද? කමල් අවුරුදු මුලදීම මෙන්න මේ බැසිල් හා විමල් හවුල් ව්‍යාපාරයක් කරනවා මෙන්න මේ කොන්දේසි යටතේ. මොකද්ද? කමල් විශ්‍රාම ගන්න අවස්ථාවේදී ව්‍යාපාරික කීර්ති නාමයේ රුපියල් 1,50,000කට තක්සේරු කරන අපි දහස් වලින් හදන නිසා 150 කියලා ගන්නට වෙන්නේ නේද? දැන් මෙතෙන්දී කමල් අවුරුදු මුලදීමයි විශ්‍රාම ගන්නේ. ඒ නිසා අපි ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂයන් ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයන් දාලා පටන් ගමු. මොකද උතර කමල්ගේ විශ්‍රාමයම අවුරුදු මුලදීම වාර්තා කරන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුම් තිබුණ ශේෂයන් මේ තියෙන්නේ. බැසිල් 425යි විමල් 400යි කමල් 125යි. මම මුලින්ම ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂයන් දානවා. මොකද කමල් විශ්‍රාමයම වාර්තා කරන්න තියෙන නිසා. ශේෂය 425යි 400යි 125යි නේද? 425යි 400යි 125යි 425යි 400යි 125යි මේ තමයි ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂයන්. ඒකම දාගන්න ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයන් කොහොමද තියෙන්නේ? ජංගම ගිණුම් බැසිල්ගේ තියෙන 35ක් බැර අයි කමල්ගෙත් බැර විමල්ගේ හර නේද? 35යි 25යි බැර විමල්ගේ හර 40යි නේද? 35යි 25යි ශේෂයක දාගන්නවා 35යි කමල්ගේ 25යි බැසිල් විමල්ගේ හර 40යි. ඔන්න ශේෂයන් දැම්ම බලන්න ආයෙත් හරිද කියලා. 35ක් බැරෙනවා බැසිල් 25ක් කමල් 40ක් විමල් නේද? හරි. දැන් අපි මේ ගැළපිලි අංක එකේ ඉඳන් පටන් ගමු ගන්න හදන්න. ආරම්භක ශේෂයන් ඇතුළත් කිරීමෙන් පස්සේ පළවෙනි එක බලන්න විශ්‍රාම අවස්ථාවේදී කීර්ති නාමයේ 1,50,000 ඒ කියන්නේ මේ 150කට තක්සේරු කරන ප්‍රාර්ථනා ගිණුම් වලින් ගැළපීම කළ යුතුයි. දැන් අපි දන්නවා ගැළපීම කරන ආකාරය කොහොමද? නව ලාභානුපාතර ප්‍රාර්ථනා ගිණුම් හර පැරණි අනුපාතර ප්‍රාර්ථනා ගිණුම් පෙර. අපි ලියමු මෙහෙම පෙර වැඩවල පෙර වැඩ 12,000 පෙන්නන්නේ එක කීර්ති නාමය ගැළපීම ගැළපීම නව අනුපාතයට හර. මොකද නව අනුපාතය? නව අනුපාතය තමයි 2ට 1 නේද? පැරණි අනුපාතය තමයි සම නේ. නව අනුපාතයට හර ඒ කියන්නේ 2ට 1 නේ. හර වෙන්නේ කාටද? ඉතුරු වෙලා ඉන්නේ කවුද? කමල් ගියන් පස්සේ බැසිල් සහ විමල් නේ. කීර්ති නාමයේ 150,000 වලින් දෙකයි කියන්නේ 3යි 3න් දෙකක් බැසිල්ට 150න් 3න් එකක් විමල්ට 150න් 3න් දෙකක් කියන්නේ 100යි 3න් එක කියන්නේ 50යි. ඔන්න නව අනුපාතයට හරවන අගයන්. ඊළඟ පැරණි අනුපාතයට
පැරණුපාතට බැරෙනවා නේද? පැරණුපාතේ කවුද? බැසිල් විමල් කමල් නේද? බැසිල් විමල් අන්තකන කමල්. බැසිල්ට 150න් මොකද පැරණුපාතේ සමසමනේ 1 නේද? එහෙනම් 3 එකයි. බැසිල්ට බැරෙනවා 50ක්, විමල්ටත් 150න් 3 එකක්. එරත් 50ක් බැර වෙන්න ඕනේ කමල්ටත් 150න් 3 එකක් නේද? තොර කීර්තිනාමය නවානුපාතර හර කළාම බැසිල් විමල් අතර 100යි 50යි. පැරණුපාතර බැර කළාම තුන්දෙනා අතර සමසම 50 බැගින් බැර වෙන්නට ඕනේ නේද? එහෙමනම් ප්‍රාග්ධන ඉරුම අපි ලියමු මේ ආකාරයට. කීර්තිනාමයක හර කරන්න කමල්ට නෙමෙයි බැසිල්ටයි විමල්ටයි. බැසිල්ට 100යි විමල්ට 50යි. හර උනේ නවානුපාතර දෙකටකනේ. බැරෙනවා පැරණුපාතයට කීර්තිනාමය කියලා සමසම. බැසිල් 50යි විමල්ටත් 50යි කමල්ටත් 50යි. පැරණුපාතයට බැර වෙනවා නේද? නවානුපාතයට හර වුණා පැරණුපාතයට බැර කළා. හොඳයි ඊළඟට බලන්න ඊළඟ ගැලපීම මොකද්ද? ප්‍රාග්ධනීය ගැලපීම කළා මේ කීර්තිනාමය ගැලපීම කරානේ. නව ලාභ බෙදාගෙන අනුපාතය හරි. වසර අවසාන ප්‍රාග්ධන ශේෂ මත 10% වාර්ෂික පොලියක් ගෙවන්නට ඕනේ. මෙතන ප්‍රාග්ධන පොලි ලැබෙන්නට ඕනේ බැසිල් හා විමල්ට පමණයි. කමල් අවුරුදු මුලදී ඉවත් වෙනවානේ. වසර අවසාන ශේෂයක් නියෝජනය කරන්නේ බැසිල් හා විමල්ගේ. නමුත් ප්‍රාග්ධන ගිරුම් දැන් සම්පූර්ණ කරලා නැහැ තවම. අපිට නිසා ප්‍රාග්ධන පොලි ගණනය කිරීම පොඩ්ඩක් ප්‍රමාද කරන්න වෙනවා. ඊට පස්සේ කියන ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරී වශයෙන් කටයුතු කරන විමල්ට දහස් වලින් 10ක මාසික වැටුපක් හිමි. ප්‍රාග්ධන පොලි සහ වැටුප් දෙකම විසර්ජන කිරීම හර වෙනවා නේද? අපි විසර්ජන කිරීම හර කරමු මේ විදිහට. ලාභ විසර්ජන කිරීම හර කරමු. මෙහෙර ලියන්න ප්‍රාග්ධන පොලි බැසිල් අන්තිකන විමල්. අපි තාම ගණනය කරලා නැහැ ඉලක්කම ගණනය කරලා දාමු. ඊට පස්සේ හවුල් වේතන මෙතන මේ ගාන කියන විදිහට නම් හවුල් වේතන ලැබෙන්න ඕනේ කාටද? එක්කෙනාටයි. කවුද? විමල්ට. එයා තමයි ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරී. මාසකට රුපියල් 10ක්. මාසකට 10 කියන අවුරුද්දට 12න් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 120ක් නේ. එතන අපි ලියන හවුල් වේතන කියලා. විමල් හවුල් වේතන විමල්ට පමණයි. සම්පූර්ණ ගාන 120යි. එක්කෙනාට හවුල් වේතන තියෙන නේද? ඒ නිසා අපි කොනෙම දුරු දාන වරහන් තුන 120යි. එක්කෙනානේ. හවුල් වේතනේ විසර්ජන කිරීම හරනේ ජංගම කිරීම බැර වෙන්නත් ඕනේ. ජංගම කිරීම බැර කරමු. වේතන විමල්ට 120ක්. ඊළඟට කියනවා කමල්ට හිමි මුදලින් ලක්ෂයක් ඔහුට මුදලින් ගෙවලා තියෙනවා. ඉතිරි මුදල පසුව ගෙවන්න එකඟ වුණා කියලා. කමල්ට හිමි මුදලින් ලක්ෂයක් ගෙවුවා නම් ඔබ දැක්කා ශේෂ පිරිසීමේ තියෙනවා මේ තියෙන්නේ. කමල්ට ගෙවූ මුදල් කියලා 100ක්. ඒක මුදල් ගිණුම බැර කර දැන්ට කමල්ට ගෙවූ මුදල් කියලා ගිණුමකට හර කරලා. ඒ ගිණුම මාරු කරමු ප්‍රාග්ධන ගිණුමට ගෙවූ මුදල් කියලා. ප්‍රාග්ධන ගිණුම හර කරමු කමල්ගේ 100ක්. කමල්ගේ ප්‍රාග්ධන ගිණුම හර කරමු 100ක් ගෙවූ මුදල් කියලා. කමල්ට ගෙවි 100ක් හර වෙනවා. හරි නේද? ඊළඟට බලන්න බැසිල් විසින් ව්‍යාපාරයෙන් ලබාගත් රුපියල් 30ක වටිනා තොග ගිණුම් පොත්වල වාර්තා කළ නැහැ. බැසිල් කියන හවුල්කරුවා ව්‍යාපාරයෙන් බහණ්ඩ ගැනලි කරලා තියෙන පොත්වල වාර්තා කළා නැහැ. දිස්සටහන කියන්නේ ගැනලි ගිණුම හර, ඒ කියන්නේ ජංගම ගිණුම හර, ගැනුම් ගිණුම බැර. හැබැයි මේ ගැන ඔබ දකිනවා ශේෂ පිරික්සුමේ විකුණුම් පිරිවැය කියලා ඉලක්කමක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භක තොග ගැනුම් සහ අවසන් තොග ගලපලා තමයි විකුණුම් පිරිවැය විත් තියෙන්නේ. විකුණුම් පිරිවැය ගණනය කරලා තියෙන අවස්ථාවකදී
විකුණුම් පිරිවැයට සම්බන්ධ ගිණුමකට හර හෝ බැර කළ යුතු යමක් තිබෙනවා නම් කොහටද දාන්නේ? විකුණුම් පිරිවැයට ගලප ගන්නට ඕනේ. ඒ නිසා දැන් කමල් මේ බැසිල් කියන හවුල්කරුවා රුපියල් 30ක් වටනා භාණ්ඩ ගැනලි කරලා තියෙනවා. පොත්වල වාර්තා කරලා නැහැ. පොත්වල වාර්තා කරන්නේ මෙහෙමයි. ගැනලි ගිණුම හර වෙනුවට ජංගම ගිණුම හර බැසිල්ගේ ගැනුම් ගිණුම බැර වෙනුවට විකුණුම් පිරිවැය ගිණුම බැර. ඒතර විකුණුම් පිරිවැය ගිණුම බැර වෙනවා 30ක්. කියන්නේ විකුණුම් පිරිවැය වලින් අඩු වෙනවා 30ක්. ජංගම ගිණුම හර කරන්න බැසිල්ට බැසිල්නේ හවුල්කරුවා. ඔව් බැසිල් තමයි ගැලපෙල කරලා තියෙන්නේ. එහෙනම් බැසිල්ගේ ජංගම ගිණුම හර කරනවා භාණ්ඩ ගැනලි කියලා බැසිල්ට 30ක්. හරිද? හරි. ඊට පස්සේ බලන්න උතර විකුණුම් පිරිවැය සම්බන්ධ විකුණුම් පිරිවැයට බැර කරන්නේ එක නේද අපි? විකුණුම් පිරිවැයට බැර කරන්නේ 30ක්. දැන් විකුණුම් පිරිවැය එන්න ඕන කීයද? 1230ක් අඩු වුණාම කීයද? 1170යි. වෙන විකුණුම් පිරිවැයට සම්බන්ධ වෙන ගැළපෙන්නේ නැති නිසා 1170 තමයි ආදායම් ප්‍රකාශනයට දාගන්න ඕනේ විකුණුම් පිරිවැය කියලා. ආදායම් ප්‍රකාශනයට උඩින් මෙන්න විකුණුම් දෙනවා විකුණුම් පිරිවැය 1230ක් අඩු වෙනවනේ. ඒතර 1170යි. අඩු කරන නිසා වරහන්තුවක් දාන්න පුළුවන්. හරි නේද? බලන්න ඊළඟ ගැළපෙල මොකද්ද කියලා එහෙමනම් 2013යි 3.31 දිනට උපචිත අනිකුත් පරිපාලන වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම් පිළිවෙලින් 30යි 15යි නේද? අවුරුදු අවසානයේ උපචිතාගෙන් සහ ඉදිරියට ගෙවූ වියදම් තියෙනවා. ශේෂ පරීක්ෂණෙත් තියෙනවා මෙහෙම අවුරුද්ද මුල උපචිත පරිපාලන වියදම් කියලා තියෙනවා. අවුරුද්ද මුල ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් තියෙනවා. සම් මේකට ගැළපෙල්ලක් තියෙන නිසා අපි ගිණුමකට දාලා ගමු. පියම් පෙරවඩ කරන ස්ථානෙට දෙන්න පෙරවඩ අංක 2 කියලා විවෘත කරමු ගිණුම් දෙකක්. එකක් තමයි පරිපාලන වියදම් ගිණුම අනික බෙදාහැරීමේ වියදම් ගිණුම. දැන් ගැළපෙල්ල කියන ආකාරයට අවුරුදු අවසානයේ උපචිත තියෙනවා. උපචිත පරිපාලන වියදම් 30යි ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් 15යි. එහෙම නෙන්නේ අවුරුදු අවසානයේ. හරි මෙහෙම වාර්තා කරමු අපි. අවුරුදු අවසාන උපචිත පරිපාලන වියදම් 30යි කියන්නේ මේ පරිපාලන වියදම් ගිණුම එකතු කිරීමේදී ගහලා අවුරුදු අවසාන උපචිත ගන්න බර පැත්තෙන් ඉහළට ගෙන්න. 30ක් අර පැත්තෙන් පහළට දාන්න. තව ගැළපෙලි තව ගණදුරු මේකට වාර්තා වෙවි දෙවනුව. ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් තිබ්බා 15ක් නේද? ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් තිබ්බා 15ක් නේ බලන්න. 15ක් ඔව්. එහෙනම් අපි මෙහෙම කරමු ඒක වත්කමක්නේ. අර පැත්තෙන් ඉහළට ගියමු 15ක්. අර පැත්තෙන් පහළට දාමු 15ක්. එතකොට අපිට තව මේකට ගණතුරු හරබැර වෙනවා වර්ෂ නොදුන් සංඛ්‍යා හොයාගන්න පුළුවන්. මේ අගයන් දෙක මූල තත්ත්ව ප්‍රකාශනටත් යා යුතුයි. උපචිත පරිපාලන වියදම් 30 මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් වශයෙන් දාගන්න. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් සදාගන්න උපචිත පරිපාලන වියදම් කියලා. ජංගම වගකීමක් වශයෙන් දාගන්න උපචිත පරිපාලන වියදම් 30යි. ඒ වගේම ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් 15ක් තිබුණා. ඒක ජංගම වත්කමල දාගන්න. ජංගම වත්කමල දාගන්න ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් 15යි. ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් 15යි. උපචිත පරිපාලන වියදම් 30යි. දෙකම ජංගම වත්කම් ඉදිරියට ගෙවූ පරිපාලන වියදම් ඉදිරියට ගෙවූ බෙදාහැරීමේ වියදම් ජංගම වගකීම් උපචිත පරිපාලන වියදම් නේද? හොඳයි. බලන්න ඊළඟට තියෙන ගැළපීම 4 2013 3.31 දිනට තොගයේ ශුද්ධ ප්‍රත්‍යගය 130යි. ඔබ දකිනවා ශේෂ පරීක්ෂමේ තියෙන තොගය පිරිවැයට 145යි කියලා. අවසන් තොගයේ පිරිවැයට ගණනය කරලා තියෙනවා. අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කරලා. නමුත් මේකේ ශුද්ධ ප්‍රත්‍යගය 130යි කියන තොග ලියහැරීමක් තියෙනවා නේ. බලන්න කීයද කියලා. ලියන පෙරවැඩ තොග ලියහැරීම අපි දාගම් පෙරවැඩවල පෙරවැඩ අංක 3 කියලා මෙහෙම දාන්න. තොග ලියහැරීම
කොහොමද ගන්නෙ? තොග පිරිවැය තියෙනවා 145ක් නේ ශේෂ පරිශ්‍රමය බලන්න. ශේෂ පරිශ්‍රමයේ තොග එක කීයක් තියෙනවද මෙතන? 145යි. පහලින් දාගන්න අඩු කළා සුද්ධ ප්‍රත්‍යගය කීයද ගන්න කිව්වේ? සුද්ධ ප්‍රත්‍යගය කීයද? 130යි. අඩු කළාම ලියහැරීම කීයද? 15යි. මොනසාර ලියහැරීම 15යි. මේ කොහොමද වාර්තා කරන්නේ? තොග ලියහැරීමේ ගිණුම හර, ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදමක් සහ තොග ගිණුම බැර නේද? ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න තොග ලියහැරීම කියලා 15ක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් සෙතා ගන්න තොග ලියහැරීම 15යි. තොග ගිණුම බැර. තොග ගිණුම බැර කරනවා කියන්නේ ශේෂ පරික්ෂමයේ තොගෙන් 15ක් අඩු කරන්න. ශේෂ පරික්ෂමයේ තොගෙන් 15ක් අඩු කළාම දැන් තොගේ වටිනාකම කීයද ළමයි? 145 ගියාම 130යි. ඒක තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම දාන්නේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම දාගන්න තොගය කියලා කීයද? 130ක්. ජංගවත්කම මුලින්ම දාගන්න තොගය 130යි නේද? ඒ ගැලපීමත් කරලා ඉවරයි. නේද? දැන් අපි ශේෂ පරීක්ෂණ උඩින් තියෙන ගැලපිලි වගේම ශේෂ පරීක්ෂණ පහලින් තියෙන ගැලපීම කරලා ඉවරයි. ප්‍රාර්ථනා පොලේ ගැලපීම හැර නේද? දැන් අපිට පුළුවන් ප්‍රාර්ථනා පොලේ ගැලපීම කරන්න ප්‍රාර්ථනා ගිණුම් වලින් ශේෂය හොයා ගන්න ඕනේ. ඒකම කමල් විශ්‍රාමය වන්නත් ඕනේ. දැන් කමල්ගේ විශ්‍රාමය යාමේදී බලන්න යාගේ ප්‍රාර්ථනා ගිණුම් බැර කළා තියෙනවා. කීර්තනාමය බැර කළා තියෙනවා. ඊට අමතරව යාගේ ජංගම ගිණුම් විශේෂයත් මම දැන් ගෙනල්ලා යාගේ විශ්‍රාමය යාමේ ඉතිරි ගාන ගෙවලා මේ නාය ගිණුමට මාරු කරමු. නාය ගිණුමක බලන්න කමල්ගේ ජංගම ගිණුම කීයක් තියෙනවද බලන්න. කමල්ගේ ජංගම ගිණුම තියෙන 25ක ශේෂයක් බැර. ඒක මාරු කරන්න. කමල්ගේ ජංගම ගිණුම හරියන 25ක් ප්‍රාර්ථනා ගිණුම කියලා. තන හර 25යි. ඒක පියවෙනවනේ. යාගේ ප්‍රාර්ථනා ගිණුම බැර කරන්න 25ක් කමල්ට ප්‍රාර්ථනා ගිණුම බැර කරන 25ක් ජංගම ගිණුම කියලා. දැන් කමල්ගේ සියලුම අයිතිවාසිකම් අවුරුද්ද මුල තිබුණු අයිතිවාසිකම් බැර වෙලා තියෙනවා ප්‍රාර්ථනා ගිණුමට නේද? ප්‍රාර්ථනාවේ කීර්තනාමයේ ජංගම ගිණුම විශේෂය. දැන් ටර ගෙවලා තියෙනවා 100ක් නේද? හරි. දැන් එහෙනම් ජංගම ගිණුම මෙහෙම එකතු කිරීම මෙරි ගහලා අපි ඉස්සලාම කමල් ජංගම ගිණුම ප්‍රාර්ථනා ගිණුම එකතු කිරීම මෙරි ගහලා කමල් ඉස්සලාම නිදහස් කරලා එමු. බලන්න කමල්ගේ බැරපැත්ත එකතු කීයද? 10යි 10 2යි 200 නේද? 200ක් තියෙනවා එක හරකට දානවා 200. 200න් 100ක් අපි ගෙවුවා. ඉතිරි 100 කොහරද මාරු කරනවා කිව්වේ නේද? ණය ගිණුමට. 200ක් තියෙනවනේ. ඒක 100ක් ගෙවලා තියෙන්නේ. ඉතිරි ගාන ලියන ණය ගිණුම කියලා. එතන හර ණය ගිණුම බැර. මේ මාරු කරන අවුරුද්ද මුල. ණය ගිණුම බැර කරනවා කියන්නේ ඒක මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක් මොකද වසරකින් පස්සේනේ ගෙවනවා කියලා කිව්වේ. ජංගම නොවන වගකීමක් ලෙස දාගන්න ණය ගිණුම කමල් 100ක්. දැන් තව දෙයක් වලට කියනවා මේ මාරු කිරීම කලේ අවුරුද්ද මුල. දැන් අපි මූල වාර්තා හදන්නේ මූල ප්‍රකාශ හදන්නේ වසර දක්වා සම්පූර්ණ වර්ෂයටම. උතර 2002-04 එක තමයි මාරු කළේ. නේද? 2012-04 එක. 2013-3-31 තමයි මූල්‍ය ප්‍රකාශන හදන්නේ. එහෙමනම් අවුරුද්දක් දැන් ගත වෙලා ඉවරයි. එහෙනම් මේ අවුරුද්දට 1890 හවුල් ආඥා පනතේ 42 වන වගන්තිය අනුව සිර කීයක් ගන්න ඕනද? සිර 5ක් පොලිය ගෙවන්නට ඕනේ. ඊට කමන්නේ පෙරවැඩ තුල මෙහෙම ලියන්න. ඊළඟ පෙරවැඩ ලියන්න මෙහෙම. පෙරවැඩ 4 කමල්ගේ ණය සඳහා ගෙවිය යුතු පොලිය. ණය ගිණුම තියෙනවා 100ක් මේකට 105ක් අවුරුද්දම ගෙවන්න ඕනේ. අවුරුද්ද මුලනේ මාරු වුණේ.
මේ ඉවත් වෙන අවුරුදු මුලනේ. ඒ නිසා අවුරුදු මුල හිඟ ශේෂය තව 100ක් තියෙනවා 1000 වලින්. මේකට 5ක්. ඒ කියන්නේ කීයද? 5ක් නේද? 5 කියන්නේ 5000යි නේද? මෙතන ලක්ෂයෙන් ලක්ෂයට 5ක් කියන්නේ 5000යි. දශම අපි ගත්තොත් 1000 වලින් ගත්තම 5ක්. ණයපොලිය බැසිල් හා විමල්ගේ හවුල් ව්‍යාපාරයේ වියදමක් ඒගොල්ලන්ගේ ආදායම් ප්‍රකාශනය හර වෙන්න ඕනි. බැසිල් හා විමල්ගේ හවුල් ව්‍යාපාරයේ වියදමක් ණයපොලිය කියලා හර වෙන්න ඕනි 5ක්. ආදායම් ප්‍රකාශනය. මේ කාටද බැර වෙන්න ඕනි? දැන් මේක කාටද ගෙවන්න ඕනි? කමල්ට. කමල්ගේ දැන් ජංගම ගිණුමට බැර කරන්න බෑ. මොකද ජංගම ගිණුම පියවර ඉවරයි. අනිත් දැන් එයා හවුල්කරුවෙක් නෙවෙයි. ඒ නිසා මේක එයා දැන් බාහිර කෙනෙක්. දැන් මේක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් මේක ජංගම වගකීමක්. කමල් කියන්නේ දැන් බාහිර කෙනෙක්නේ. එයාට ගෙවිය යුතු ගාණක් තියෙනවා 5ක. ඒක ජංගම වගකීමක් වශයෙන් දාගන්න. උපචිත ණයපොලිය කියලා. ජංගම වගකීම වල දාගන්න උපචිත ණයපොලිය 5ක්. මොකද එයාගේ ජංගම ගිණුම විශේෂ අපි අවුරුදු මුලදීම මාරු කළා. තවදුරටත් ජංගම ගිණුමක් නැහැ. අනිත් පැත්තෙන් මේකත් මතක තියාගන්න. අනිත් පැත්තෙන් එයා දැන් හවුල්කරුවෙක් නෙවෙයි. ජංගම වගකීම් වල එක දාන්නේ උපචිත ණයපොලිය කියලා. පැහැදිලිද? හරි. දැන් අපි ගැළපෙන සටහන් සියල්ලම වාර්තා කරලා ඉවරයි. දැන් ඊළඟට කරන්න තියෙන අපට ශේෂ පරීක්ෂණයේ තියෙන සංඛ්‍යා මීට කලින් ඇතුළත් නොකළ සංඛ්‍යා දාගන්න අදාළ ස්ථාන වලට. විකුණුම් 2000යි. දාගන්න විකුණුම් ආදායම් ප්‍රකාශනයේ උඩින්ම දාගන්න. විකුණුම් කියන තැන 2000ක්. විකුණුම් 2000යි 10 වලින් නේද? ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙනවා විකුණුම් පිරිවැය අපි ගැලපීම කළා. දේපල පිරිවෙත උපකරණ පිරිවැය 1100යි. දාගන්න මුල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම වල දාගන්න දේපල පිරිවෙත හා උපකරණ වරහන්තුරු පිරිවැය කී ඉලක්කම තිබුණේ 1100ක්. 1100යි. හරි. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. තොගය අපි වාර්තා කිරීම කළා නේද? ෂය මේ වසරේ ෂය වියදම තියෙන්නේ. ෂය වියදම 120 ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න. ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න ෂය 120යි. ෂය වීම කරුවක් කමන 120යි නේද? ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. සමුච්චිත ෂය 2013 331 දිනට. ඒ කියන්නේ අවුරුදු අවසානයේ දක්වා සමුච්චිත ෂය තියෙනවා 250ක්. දාගන්න ජංගම නොවනවත්කම් වල දේපල පිළිතු උපකරණ වලින් අඩු කරන්න ඕනේ. ජංගම නොවනවත්කම් පහලින් දාගන්න සමුච්චිත ෂය කීයද ඉලක්කම 250ක්. 250ක් මෙතනින් අඩු කරලා උත්තරේ ගන්න හැබැයි මේ තමයි දාරණගේ. බිඳුවයි 10 භාගයෙන් 5යි 10 භාගයෙන් 8යි 850යි. නේද? 850යි නේද? දාරණගේ දේපල පිරිවෙත උපකරණ. ඊළඟට දිනා ඉතින් බලන්න. අනිකුත් පරිපාලන වියදම් තියෙන 165ක්. ඒ පරිපාලන වියදම් මුදලින් ගෙවුවාගේ. අපි ළඟ පරිපාලන වියදම් සඳහා ගිණුමක් තියෙනවා. ගැළපීමක් කරන්න තියෙන නිසා අපි ඒ ගිණුමට දාගමු. පරිපාලන වියදම් සඳහා මුදලින් ගෙවුවාගේ 165ක් තියෙනවා. යන පෙර වැඩවල දැන් පරිපාලන වියදම් මෙතන මුදලින් ගෙවුවාගේ 165යි. මෙතන පහලින් තව කියන අවුරුදු මුල උපචිත ගානකුත් තියෙනවා නේද? හරි. අපි දාගමු මෙහෙම පෙර වැඩවල පරිපාලන වියදම් වල මෙහෙමයි තත්ත්වය. මුදලින් ගෙවුවාගේ මේ තියෙන්නේ 165යි. මුදල් ගිණුම බැර පරිපාලන වියදම් ගිණුම හර කරමු. පරිපාලන වියදම් ගිණුම හර මුදල් 165යි. හරි. පස්සේ අවුරුදු මුල උපචිත ගාන දාගමු. මෙතනට ආවයින් පස්සේ ශේෂ පරිච්ඡේදය එනවනේ දැන් අපි. ඊළඟට අනිකුත් බෙදාහැරීම් වියදම් 80යි. අපි ළඟ බෙදාහැරීම් වියදම් ගිණුමක් තියෙනවා. එතනට හර කරන මුදල් කියලා 80ක්. බෙදාහැරීම් වියදම් වල අවුරුදු මුල ඉදිරියට ගිහපු ගණන් නිසා මම දෙවන රූල් යන්න මුදල් කී ඉලක්කම 80යි. හරි නේද? ඊළඟ ගැලපෙල්ල මොකක්ද තියෙන්නේ?
ණයගැතියෝ තියෙන අවුරුද්දක 225ක්. ණයගැතියෝ දාගන්න මූලතත්ත්ව ප්‍රකාශන ජංගවත්කම් 225ක් නේද? මූලතත්ත්ව ප්‍රකාශනය ජංගවත්කම් ණයගැතියෝ 225යි. ණයගැතියෝ 225යි. හරි නේද? හරි. ඊළඟ මොකක්ද තියෙන බලන්න. ණය හිමියෝ 65ක්. ණය හිමියෝ 65 ජංග වගකීම්. මූලතත්ත්ව ප්‍රකාශන ජංග වගකීමක් වශයෙන් ලියන ණය හිමියෝ 65යි. හරි නේද? හොඳයි. ඊළඟ මොකක්ද තියෙන බලන්න. උපචිත පරිපාලන වියදම් අවුරුද්ද මුල 15ක් තියෙනවා. අවුරුද්ද මුල උපචිත ගාන පරිපාලන වියදම් ගිරීම බැර පැත්තට දාගන්න. පෙර වැඩවල පරිපාලන වියදම් ගිරීම බැර පැත්තට දාගන්න 15ක් ආරම්භක උපචිත ගාන නේද? උපචිත පරිපාලන වියදම් තියෙනවා 15ක් නේ. පරිපාලන වියදම් ගිරීම බැර කරන්න ශේෂය කියලා 15ක්. හරිද? ඊළඟ මොකක්ද තියෙන්නේ? අවුරුද්ද මුල ඉදිරියට ගෙව බෙදාහැරීම් වියදම් තියෙනවා 10ක්. අවුරුද්ද මුල ඉදිරියට ගෙව වියදම් බෙදාහැරීම් වියදම් කිරීම හර කරන්න. අපි ඒවා කලින් ගැලපිලිවල කළා පාඩමේදී නේද? ඇයි එහෙම වෙන්නේ කියලා. හර කරන්න ශේෂය කියලා බෙදාහැරීම් වියදම් කිරීමට කීයක්ද? 10ක්. බෙදාහැරීම් වියදම් කිරීම හර කරන ශේෂය 10ක්. අවුරුද්ද මුල කලින් ගෙවපු ගාන නේද? දැන් ඊළඟ මොකක්ද තියෙන්නේ? මුදල් ශේෂය අවුරුද්දක 150යි. මුදල් මූලතත්ත්ව ප්‍රකාශනය ජංගවත්කම් මුදල් කීයද ගාන 150යි නේද? මුදල් ජංගවත්කම් වල දාගන්න මුදල් 150ක්. ඊළඟ මොකක්ද තියෙන්නේ? විශ්‍රාම යාමේදී කමල්ට ගෙවුම් අගේ අපි දැන්ට වාර්තා කරලා කමල් විශ්‍රාම යවලත් ඉවරයි නේද? ඊළඟ මුදල් ගැනලි විමල් 90ක් තියෙනවා. මුදල් ගැනලි විමල් ජංගම කිරීම හර කරන්න. විමල්ගේ ජංගම කිරීම හර ගැනලි කියලා 90ක්. විමල්ගේ ජංගම කිරීම හර ගැනලි කියලා විමල්ට 90ක්. හරි නේද? දැන් ඊළඟ මොකක්ද තියෙන්නේ? ප්‍රාර්ථනා කිරීම ශේෂ අපි දැම්මා. ජංගම කිරීම ශේෂත් අපි දැම්මා. බැසිල් දුන් ණය මුදල දීලා තියෙන බැසිල් 100ක් 120ක පොලියක් ගෙවන්න තුන. ණය මුදල මුලින්ම දාගන්න ජංගම නොවන වගකීමක් වශයෙන් අද මේ මූලතත්ත්ව ප්‍රකාශනයේ මේ ණයගැනුම කමල් ඊළඟ ණයගැනුම බැසිල් කීයද ගාන 100යි. තත්ත්වන 100ක් නේද? එයාට 120ක පොලියක් ගෙවන්න ඕනේ. ඒ පොලිය එකත් ආදායම් ප්‍රකාශනයේ හර බැසිල්ගේ ජංගම කිරීම බැල නේද? අපි ඉස්සෙල්ලාම ලියමු පෙර වැඩවල දැන් අපි ඉස්සෙල්ලා ලිව්වේ කමල්ගේ ණය සඳහා ගෙවිත පොලියනේ. දැන් අපි ගමු බැසිල්ගේ ණය සඳහා පොලිය. ඊළඟ 5 බැසිල්ගේ ණය පොලිය කීයද? එයාගේ ණය මුදල 100ක් තියෙනවා. ඒක 120ක් හවුල් කිරීමේ පොලියක් ගෙවන්න තියෙනවා. එයා 100ට 120ක් කියන්නේ 20යි. එම ණය පොලිය ආදායම් ප්‍රකාශනයේ හර ණය පොලිය ගිණුම හර බැසිල්ගේ ජංගම ගිණුම බැල නේද? ආදායම් ප්‍රකාශනයේ හර කරන්න පුළුවන් අපිට ණය පොලිය කියලා 20ක්. දැන් ණය පොලිය කියලා කලින් තියෙන 5ක් ඕනනම් මෙහෙම කරන්න පුළුවන්. ඒකටම එකතු කරලා දාන්නත් පුළුවන්. නැත්නම් වෙනම දාන්නත් පුළුවන්. කොහොමද ණය පොලිය කිරීමට හර වෙනවා. අපි මේක දැන් මේ ණය පොලිය මේක මම කමල් කියලා ලියන්නම්. මේ ණය පොලිය බැසිල් 20ක් නේද? එනකොට මේ දෙකම එකතු කරලා ණය පොලිය කිරීමක් අපි හැදුවා කියලා හිතාගෙන ණය දෙකම එකතු කරලා 25ම හරගලත් කමක් නැහැ. හරිනේ? මේ 20 කොහරද බැර වෙන්නේ? උපචිත වියදම් කිරීමටද ණය ජංගම කිරීමටද? බැසල් කියන හවුල් කරුවෙක්. එයාට ගෙවන්න තියෙන දෙයක් ඇත්නම් එයාගේ ජංගම කිරීම බැර කළ යුතුයි. ජංගම කිරීම බැර කරන්න ඕනේ බැසල්ට ණය පොලිය කියලා බැසල්ට 20ක් බැර වෙන්න ඕනේ. හරි නේද? ඊළඟට බලන්න ඊළඟ ශේෂ පරිස්සමේ ඊළඟ අයිතම මොකද්ද? බැසල් දුන් ණය මුදල් හරි
ගෙව් පොලි තියෙනවා 15ක්. ඒකෙන් අදහස් වෙන්නේ ශේෂ පරීක්ෂමේ තියෙන්නේ බැසිල් කියන හවුල්කරුවාට ගෙව් පොලි. මෙතන කියලා නැහැ කාටද ගෙව්වේ කියලා. බැසිල්ගේ ණය පොලි තමයි 15. මොකද කමල්ට පොලි ආවෙත් මේ 5යිනේ. අනිවාර්යයෙන් මේ ගෙවල් තියෙන්නේ බැසිල්ට. බැසිල්ගේ ජංගම ගිණුම හර කරන්න ඕනේ. බැසිල්ගේ ජංගම ගිණුම හර වෙන්න ඕනේ ගෙව් පොලි කියලා 15ක්. බැසිල්ට හර කරන්න 15ක්. මොකද යාට 20ක් අයිති 15ක් ගෙවලා නේද? හරි. දැන් ඔන්න අපි ශේෂ පරීක්ෂමේ තියෙන සංඛ්‍යා සියල්ල ගැලපීම් කළා නේද? තවදුරටත් ශේෂ පරීක්ෂමේ කිසිවක් ඉතිරි වෙලා නැහැ. එහෙනම් දැන් අපි එකතු කිරීම කරන්න කලින් පෙර වැඩවල හදපු ගිණුම් වලින් සොයාගන්න තියෙන සංඛ්‍යා හොයාගෙන ඒක මාරු කරමු මූල්‍ය ප්‍රකාශන වලට. යන්න පෙර වැඩවලට අපි හදුවා ගිණුම් කීපයක් නේද බලන්න. මොනවද ඒ ගිණුම් කියලා? කීර්තනම වාර්තා කළා. පරිපාලන වියදම් ගිණුම සහ බෙදාහැරීමේ වියදම් ගිණුම තියෙනවා නේද? පරිපාලන වියදම් ගිණුම ආරම්භක උපචිත ගාණ තියෙනවා, මුදලින් ගෙවපු ගාණ තියෙනවා, අවුරුද්දාක උපචිත ගාණ තියෙනවා. මොකක්ද අඩු? ආදායම් ප්‍රකාශනට යා යුතු පරිපාලන වියදම නේ බලන්න කීයද කියලා 5යි 6 3 9යි 1යි නේද? 195ක් තියෙනවා හර 195 බැර කළාම මෙන්න වෙනස 181 ආදායම් ප්‍රකාශනයට නේද? මෙතන බැර ආදායම් ප්‍රකාශන හර වෙනවා. උපචිත ගාණ දැන්ටමත් වාර්තා කළා අපි නේද? ආදායම් ප්‍රකාශන හර කරමු 180ක් අනිකුත් පරිපාලන වියදම් කියලා. ආදායම් ප්‍රකාශන හර 180ක් පරිපාලන වියදම් 180යි. ඊට පස්සේ මම බෙදාහැරීමේ වියදම් ගිණුමට බෙදාහැරීමේ වියදම් ගිණුමෙත් එහෙම තියෙනවා හොයාගන්න යමක්. ආරම්භයේ කලින් ගෙවපු ගාණ තියෙනවා, මුදලින් ගෙවපු ගාණ තියෙනවා, අවුරුදු අවසානයේ කලින් ගෙවපු ගාණ තියෙනවා. එහෙනම් අඩු මොකද්ද? ආදායම් ප්‍රකාශනට යා යුතු ගාණ නේ බලන්න කීයද කියලා. 90යි 90 බැරපත්‍ර දැම්මා මෙතන වෙනස එනවා. කීයද? 75ක් නේද? මේක තමයි ආදායම් ප්‍රකාශනට යන්නේ නේද? ඔය 15 ආදායම් ප්‍රකාශන හර කරන්න බෙදාහැරීමේ වියදම් කියලා. බෙදාහැරීමේ වියදම්. කීයද ගණන් ආවේ? 75යි නේද? ඒක අවුරුදු අවසානයේ ඉදිරියට ගෙවපු ගාණ ජංගමවත්කම් වල අපි දැම්ම නේද? හරි. එහෙමනම් ඔන්න අපි දැන් බලන්න පිළිතුරු දැන් ඊළඟට එකතු කිරීමේ කාර්යය කරන්න ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශන දල ලාභයේ සුද්ධ ලාභය හොයලා ලාභ කොටස් බෙදලා ඒවත් ජංගම ගිණුමට දාලා තමයි ජංගම ගිණුම් තුලනය කරන්න වෙන්නේ. හරි. ආදායම් ප්‍රකාශනය බලන්න දල ලාභය කියනවා 2170ක් අඩු කරන්න. 0.10 7ක් ගියාම 3යි 9 එකක් ගියාම 8යි. 830ක් එනවා නේද? 830යි දල ලාභය. ඒකෙන් මෙහෙම වියදම් අඩු කළාම සුද්ධ ලාභය අපිට ගන්න පුළුවන්. තමතක කර යුතු නැහැ ඔබ ප්‍රාර්ථනා පොලි ගලප ගන්න තියෙනවා අනෙක් කල් කරව දෙන්නට. හරි. අපි ඒකත් ගැලපීම් කරලා ඉවර කරමුද? හරි. එන්නකෝ. අපි මෙතන ලියලා තියෙන නිසා අපිට පැහැදිලිව පේනවා ඒක නේද? ප්‍රාර්ථනා පොලි ගැලපීම තව කරන්න ඕනි අනෙක් කල් කරව දෙන්නාගේ අවසාන ප්‍රාර්ථනා ශේෂ මත. ඒගොල්ලන්ගේ අවසාන ප්‍රාර්ථනා ශේෂ මත ගෙවන්න කියලා කිව්වේ. අවසාන ප්‍රාර්ථනා ශේෂ කීයද ඒගොල්ලන්ගේ? බැසල්ගේ 425යි 50යි 475යි විමල්ගේ 450යි මෙතන බැර එකතු. හර දැම්මම 475යි 450යි නේද? හර පැත්තට ගියාම බලන්න ශේෂය පහළට ගෙනාව 100ක් ගියාම 375යි මේක 50 ගියාම 400යි. ඊළඟ ශේෂය ඉහළට ගෙනාවා 475න් 100ක් අඩු වුණාම 375යි. මෙයාගේ 450න් 50ක් අඩු නම් 400යි. කමල්ගේ ප්‍රාර්ථනා ශේෂයක් නැහැ. ප්‍රාර්ථනා කිරීමේ අවසාන ශේෂයන් 375යි 400යි. දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයට ඒකම දාගම අපි එකත්
මුලතත්ත්ව ප්‍රකාශන හිමිකම යටතේ ප්‍රාග්ධන ගිණුම් බැසිල් විමල් බැසිල්ගේ 375ක් තිබුණා විමල්ගේ 400ක් තිබ්බා එකතුව 775යි නේ එකතු වෙන 775ක් දැන් මෙම ප්‍රාර්ථන ශේෂ්‍ය මත තමයි පොලිය ගෙවන්න ඕනි හවුල් කිවිසුමේ තිබුණා ප්‍රාර්ථන පොලිය අනුපාතය 100 කීයක්ද හවුල් කරනගේ අවසාන වරට එකකු ප්‍රාර්ථනය මත 10ක් පොලිය ගෙවන්නට ඕනේ එහෙනම් ලියන්න පහලින් පෙර වැඩ කියලා ලියමු අපි පෙර වැඩ ලියන තැන ප්‍රාර්ථන පොලිය ගණනය කිරීම පෙර වැඩ කොහොම අපි කෙතන දක්වලා තියෙනකොට පාසුවට අය ප්‍රාර්ථන පොලිය බැසිල් අන්තිකන විමල් නේද බැසිල්ගේ ප්‍රාර්ථනය තිබුණා 375ක් අවසාන ප්‍රාර්ථනය මේකට 10ක් පොලිය ඒ උත්තරේ 37.5යි විමල්ගේ ප්‍රාර්ථනය අවසාන ප්‍රාර්ථනය 400ක් තිබුණා මේකට 10ක් පොලිය උත්තරේ කීයද 40යි ප්‍රාර්ථන පොලිය ලාභාලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම් පෙර අපි යමු ලාභාලාභ විසර්ජන ගිණුමට විසර්ජන ගිණුම හර කරමු ප්‍රාර්ථන පොලිය කියන්නේ විසර්ජන ගිණුම ආදායම් ප්‍රකාශනයනේ ආදායම් ප්‍රකාශන විසර්ජන කොටස නේද ප්‍රාර්ථන පොලිය බැසිල් දශම ගණනත් එක්කම ගන්නම් 37.5යි 37.5යි හරිද විමල් 40යි. තුර එකතු වෙනවා 40යි 77.5යි නේද? 77.5. ආදර පොලි. ජංගම ගිණුම් බැල කරමු. ආදර පොලි කියන තැනට ජංගම ගිණුම් බැල ප්‍රාර්ථන පොලි බැසිල්ට 37.5ක් විමල්ට 40ක් කමල්ට ප්‍රාර්ථන පොලි ඉති නෑ. දැන් ඔන්න ගැලපිලි ඔක්කොම කරලා ඉවරයි. ප්‍රාර්ථන පොලි ගැලපීමත් අපි කළා. දැන් අපි දැන් උඩින් ඉඳන් පහළට එකතු කිරීම කරගෙන යමු. දැන් දලලාභය අපි හෙව්වා. ආදායම් ප්‍රකාශන දලලාභය බලන්න සුද්ධ ලාභය නේ වියදම් ටික එකතු අඩු කරන්න ඕනේ නේද? වියදම් එකතු දාලා අඩු කරන්න එපා. බලන්න වියදම් එකතු කීයද? මම ගණන් කැන්තයක් ආදායම් එකතු කරන්න. කොහොමද එන්නේ බලන්න 15යි 15 ධන 5 ධන 120 ධන 20 ධන 180 ධන 75 415ක් වෙන වියදම් වල එකතු නේද? 800 තියෙන 415 අඩු කරන්න 10න් 5 ගියම් 5යි දෙකෙන් එකක් ගියම් 1යි 4යි කීයද නේ? සුද්ධ ලාභයත් 415යි. ඔය තමයි සුද්ධ ලාභය නේද? සුද්ධ ලාභය 415යි. අපිට එන සුද්ධ ලාභය 415යි. දැන් සුද්ධ ලාභයෙන් අපි දැන්ටමත් බෙදහැරලා තිබෙනවා ප්‍රාර්ථන පොලි 77.5ක් කියන්නේ 77,500ක්. හවුල් වේතන එක්කනයි 120ක එක්කන 1,20,000ක් නේද? සුද්ධ ලාභය තියෙනවා 415ක් කියන්නේ 4,15,000ක් නේද? මේක අඩු කළාම අධිලාභය අපි ගමු ඉස්සලාම. අධිලාභය එනවා බලන්න. අඩු කරමු මම ගණකයන්ත්‍රික ආධාරයෙන් අඩු කරන්නම් බලන්න. 415 වෙන් අඩු වෙන්න ඕනි 120කුයි 70.5කුයි නේද? 415 ඍණ 120 ඍණ 77.5ක්. තර උත්තරේ 217.5ක් වෙනවා අධිලාභය.
මේක තමයි ලාභ කොටස් වශයෙන් බෙදන්න ඕනේ නේද? ලාභ කොටස් බැසිල් විමල්. දැන් තුන් දෙනාගේ මේ දෙන්නාගේ ලාභ බෙදා ගැනීම නව අනුපාතය මොකද්ද? ලාභ අනුපාතය ඔබට ගාණක් කිව්වනේ. මොකද්ද ලාභ අනුපාතය නව අනුපාතය 2ට 1 නේද? නව ලාභ බෙදා ගන්න අනුපාතය හවුල්කරුවන් තුන් දෙනාගේ මේ ඉතිරි දෙනාගේ කීයද? 2ට 1 මිතින් 2ට 1. එහෙනම් අපි මේ ලාභ කොටස් බෙදමු. කොහොමද ලාභ කොටස් බෙදුවම එන්නේ? මෙතන අපිට සුළු කරන්න පුළුවන්. අපි ඒක ආසන්න දශම ස්ථානට ගමු. ලාභ කොටස් බැසිල් 217යි දශම 5න් 3න් 2ක්. පස්සේ අපි ආසන්න තුන ඉලක්කම රවුම් කළගමු. විමල් 217යි දශම 5න් 3න් 1ක් නේද? අධිලාභය 217ක් ආව නිසා අපි දැන් ලාභ කොටස් බෙදමු. මේ විදිහට බලන්න. ලාභ කොටස් බැසිල්ගේ කීය දෙන්නේ? 217.5 බෙදීම 3 වැඩි කිරීම 2. එයාගේ උත්තර එනවා 145. බැසිල් නේද? බැසිල් නේ දෙන්නේ 145ක්. 217.5න් 3න් 2ක් නේද? ඊළඟට බලන්න අනිත් එක්කෙනා කවුද? විමල්. එයාගේ උත්තරය එන්නේ 217.5 බෙදීම 3 වැඩි කිරීම 1. 72.5යි. හරි නේද? ඔන්න ලාභ කොටස්. බැසිල් 145යි විමල් 72.5යි. එකතුව 217.5යි එකතුව විසර්ජනය කළාම උත්තරේ නැත්නම් බිඳුවයි ශේෂය නේද? දැන් මේ ලාභ කොටස් දෙක 145යි 72.5යි ජංගම ගිණුම් වලට බැර කරගන්න. හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර 145යි 72.5යි නේද? ජංගම ගිණුම් බැර කරන්න 145යි බැසිල් 72.5යි විමල්. කමකට බැර වෙන්නේ නැහනේ. ලාභ කොටස් කියලා. දැන් අපි ආදායම් ප්‍රකාශනය හදලා ඉවරයි හැමෝම නේද? ආදායම් ප්‍රකාශනය බලන්න. සම්පූර්ණ තත්ත්වය හරිනේ දැන්. කොහොමද එන්නේ? විකුණුම් වලින් විකුණුම් පරිවර්තක දල ලාභය ගත්තා, වියදම් අඩු කළා, සුද්ධ ලාභය ගත්තා. සුද්ධ ලාභයෙන් ප්‍රාර්ථනා කුලී වෙන් කළා, හවුල් වේතන වෙන් කළා, අධිලාභය ආව ඒක ලාභ කොටස් වශයෙන් බෙදුවා. ලාභ කොටස් ජංගම ගිණුම් බැර කළා. දැන් ආදායම් ප්‍රකාශනය වැඩ හරියි. දැන් අවසාන පියවර ප්‍රාග්ධන ගිණුම් ජංගම ගිණුම් තුලනය කරන එක ප්‍රාග්ධන ගිණුම් නම් තුලනය කළා ඉවරයි මීට කලින් නේද? ප්‍රාග්ධන ගිණුම් තුලනය කළ ශේෂය අපි දැම්මනේ. ජංගම ගිණුම් පමණයි දැන් තුලනය කරන්න තියෙන්නේ. ජංගම ගිණුම් එකතු කිරීම තුලනය කිරීම කරමු. කමල්ගේ ශේෂයක් නැහැ. කමල් 25යි 425 හරි යක් ශේෂයක් නැහැනේ. අනිත් තුන එක තමයි ශේෂයන් තියෙන්නේ. බැසිල්ගේ ගන්න මුලින්ම බැසිල්ගේ තියෙන මෙතන ප්‍රේෂණ එකතු 0.5කුත් තියෙනවා. 0.5ම වෙනම යනවා. 0.5 5යි 7යි 12යි 5යි 17යි එකක් ඉතුරුයි. 5යි 10යි 17 එකක් ඉතුරුයි. 4යි 6යි 9යි 4යි 13යි එකක් ඉතුරු 1 1 2යි 237.5යි. හරි නේද? 0.5 වෙනම 5යි 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 10යි 17 එකක් ඉතුරු 4යි 6යි 9යි 13යි එකක් ඉතුරු 1 1 2යි. හරි. 237යි 0.5. එකේ අඩු වෙන්න ඕනි 45ක්. ගණන් කැන්සලෙන් කරමුකෝ වර්ධින්නේ නැහැ නේද? 237යි 0.5න් 237යි 0.5න් අඩු වෙන්න ඕනි
30යි 15යි 45ක් නේද? ඍණ 45. උත්තරය 192.5යි. 192.5යි. තමයි ශේෂය. පහළට ගෙනාවා. ශේෂය ඉදිරියට ගෙනාවා 192.5ක් නේද? හරි. ඔය තමයි බැසිල්. විමල්ගේ බලන්න විමල්ගේ බැරපැත්ත වැඩි 0.5ක් තියෙනවා මෙතන. දෙකයි 4 2 6යි 6 13 එකක් ඉතුරු 1 1 2යි 232.5යි නේද? මම නැවත එකතු කරන 0.5යි 2යි 4 2 6 7 13 එකක් ඉතුරු හරි 232.5 නේද? ඒක අඩු වෙන්න ඕන 130ක් නේද? 90යි 40යි නේ. එතන ගන්න පුළුවන් මෙතන ලේසි උත්තරේ නේ. 5යි මෙතන 9 4යි 13යි 13යි 9යි 22යි දෙකක් ඉතුරුයි 2 1 3යි 2යි 219.5ක් නේද? හරි නේද උතර? 119 නෙමෙයි නේද? 119 නේ. අපි නැවත ගණකන්තෙන් බලමු හරිද කියලා උත්තරේ. 232.5න් අඩු වෙන්න ඕන 130ක් නේද? 232.5 ඍණ 130. උත්තරය 102.5ක් වෙනවා නේ මෙතන. අපි කලින් දාපු ගණන වැරදි කියන්නේ. මේක නිවැරදි කරමු නේ 102.5ක්. හයි. මෙතන 13යි. ඔව්. දෙකයි 9 13යි. ඔව් හරි 102.5 තමයි එන්න ඕනේ නේද? 232.5න් 130ක් අඩු කළාම 102.5යි. එතන තමයි 102.5යි නේද? මෙයාගේ ශේෂයක් නැහැ. ඔන්න ජංගම කිරීම ශේෂයන් දෙක 192.5 102.5යි බැර දෙන්නම් බැර. දාගන්න හිමිකම් ප්‍රකාශනයේට මේ මුල තත්ත්ව ප්‍රකාශනයට හිමිකම් වශයෙන් දාගන්න. ප්‍රාර්ථනා කිරීම වලට පාලින් ජංගම ගිණුම් බැසිල් විමල් ඉලක්කම් දෙක දාගන්න හරියට වරද්ද ගන්න නැතුව 192.5යි 102.5යි නේ 192.5යි 102.5යි 105යි 0.5 ගැලපෙනවා. අපි එකතු කරමු නම් ඉලක්කම කියලා එන්න ඕන කියලා ජංගම ගිණුම් වල එකතුව එන්න මෙහෙමයි 192.5යි 0.5 ධන 102.5 උත්තරේ 295යි නේද? හරි නේද? හොඳයි. බලන්න නැවත ජංගම ගිණුම් වලට ගිහලා හරි නේද අපි දාපු උත්තර කියලා? ඔය ආකාරයෙන් තමයි එන්නේ නේද? හරි. දැන් ජංගම ගිණුම් තුනනේ කළ අවසానයි. ආදායම් ප්‍රකාශනත් හදලා අවසానයි. දැන් උතර පිළිතුරු අංක 1 හරි, පිළිතුරු අංක 2ත් හරි, පිළිතුරු අංක 3ත් හරි, පිළිතුරු අංක 4 තමයි දැන් එකතු කිරීම කරන්න තියෙන්නේ. බලන්න එන වත්කම් වල එකතුව කොහොමද දෙන්නේ? දේපල පිළිතුරු උපකරණ 850යි. ජංග වත්කම් තියෙනවා 4ක් එකතු කරන්න හරියට 5 5 10 එකක් ඉතුරුයි. 4යි 5යි 7යි 5යි 12 එකක් ඉතුරුයි. 5යි 520ක් එනවා. හරිද බලන්න ආපහු 5යි 5යි 10 එකක් ඉතුරුයි. 4යි 5යි 2යි 7යි 5යි 12 එකක් ඉතුරුයි. 2යි 4යි 5යි. මුළු වත්කම් වල එකතුව බලන්න 0යි 5යි 2යි 7යි 8යි 5යි 13යි. මුළු වත්කම් එකතුව 1370යි දහස් වලින් මුළු වත්කම් දහස් වලින් 1370යි නේද? බලන්න හිමිකම හා වගකීම්. හිමිකම ප්‍රාර්ථනා ගිණුම් වල එකතුව 775යි ජංගම ගිණුම් 295යි එකතුව බලන්න කීයද කියලා 0යි 5 5 10යි එකක් ඉතුරුයි 10 7 17 එකක් ඉතුරුයි 7 දෙකට මේක 10 1070යි නේද? ජංගම නොවන වගකීම් දෙකක් තියෙනවා එකතුව 200යි. ජංග වගකීම් තියෙනවා 3ක්
එකතුව 5 එකක් ඉතුරුයි 6 3 9 10 100යි. බලන්න නම් මුළු වත්කම එකතුව කීයද මුළු හිමිකම කීයද බලන්න නම් එකතු වෙන්නේ ඊයද 0යි 7යි 3යි 1යි 1370යි. ඔබට පෙරණුව ඇති වත්කම් පැත්ත එකතුවත් 1370යි හිමිකම හා වගකීම් වල එකතුවත් 1370යි. ඒ කියන්නේ වත්කම් වල එකතුව හිමිකම හා වගකීම් වල එකතුවට සමාන වෙනවා. ඔය ගණන තමයි අභ්‍යාසයෙන් බලාපොරොත්තු වන පිළිතුර. මේ පිළිතුරු අංක 4 නේද? හරි. අපි ඊළඟ එකකේ තුලින් තවදුරටත් හවුල් කරන ඉවත් යාම සම්බන්ධ අභ්‍යාස කරමු.